ක්‍රිස්තුමන්තුල අප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, නැවත වතාවක් අපි වරප්‍රසාදයේ උල්පත කණ්ඩායම තුළින් ඔබ හමුවට එනවා. අපගේ මාසික ප්‍රශංසාවේ යදුම් මෙහෙයට සහභාගී වන ඔබ සැමව ආදරයෙන් අපි පිළිගන්නවා. අපේ ජීවිතේ බලාපොරොත්තු නැති වෙලා ඉන්න මොහොතක ජීවිතේ අපිට අස්වැසිල්ලක්, සැනසීමක්, ජීවිතයට හවුහරණක් අවශ්‍ය කරනම මොහොතක අපේ ජීවිතේ හැම මොහොතකම ස්වාමින් වහන්සේගේ ආදරයත් එක්ක එකතු වෙන්නට, උන්වහන්සේගේ බලයත් එක්ක, සුවයත් එක්ක එකතු වෙන්නට අපි වෙරදරන මේ ලස්සන අවස්ථාවේදී අපි විශේෂයෙන් උන්වහන්සේට කියමු අපව මෙහෙවන්නට කියලා. ශිලාත්මයන් වහන්සේට අපි කියමු අපිව මෙහෙවන්නට කියලා. මේ පුරා හෝරාව තුල ස්වාමීනි වහන්සේගේ අනන්ත වූ දයා කරුණාව, ජේසුගේම ආදරය, උන්වහන්සේගේ වචනේ බලාපොරොත්තුව අපට දෙන්නට කියලා අපි ඉල්ලමු. අද අපේ තේමාව වෙන්නේ හෙබ්‍රේවු වරුන්ගේ ලිපියේ බොහොම ලස්සනට කියනවා අපිට බලාපොරොත්තුව අපේ ආත්මයේ නැංගූරමයි කියලා. එනිසා මේ නැංගූරමක් වැනි වූ අපේ බලාපොරොත්තුව අපි කා මතද තියන්නට ඕනේ කියන කාරණාව අපි අද මෙනෙහි කරනවා. ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ උන්වහන්සේගේ මෙහෙයවීම ඉල්ලලා අපි අද ආඥා කරමු. අපි කියමු ස්වාමීනි අපි ආසයි ඔබ වහන්සේගේ පාමුලේ වැඳ වැටි ඔබගේ ප්‍රේමයෙන් පිරෙන්නට. එනිසා ආත්මයනි අපි පුරවන්න කියලා අපි යාඥා කරමු. ශිලාත්මයනි අප හැම කෙනෙක්ම මේ මොහොතේදී වහන්සේ මෙහෙවන්න. අද මේ වහන්සේගේ නමස්කාරයේ වන්දනාවට එකතු වෙනවා. හැම කෙනෙක්ම වහන්සේගේ අනන්ත වූ දයා කරුණාවෙන් පුරවන්න. වහන්සේගේ බලයෙන් පුරවන්න. වහන්සේගේ මෙහෙයවීම අපි හැම කෙනෙකුටම වහන්සේ දානය කරන්න. වහන්සේගේ අනන්ත වූ ආදරය තුළ අපි හැම කෙනෙක්ටම වහන්සේගේ ඒ බලාපොරොත්තුව, ඒ වචනේ බලාපොරොත්තුව ස්වාමීන් වහන්සේ තුළ තබා ගන්නට අපට මේ මොහොතේදී උදව් කරන්න, උපකාර කරන්න. අපේ ජීවිතයට සැනසීමක් අවශ්‍ය වෙන මේ මොහොතේදී, අපේ ජීවිතයට ආස්වැසිල්ලක් අවශ්‍ය වෙන මේ මොහොතේදී, අපේ ජීවිතයට ඒ බලාපොරොත්තුවේ සහතිකය ලැබෙන්නට ඕනම මේ අවස්ථාවේදී ඔබ වහන්සේ අපිව මෙහෙයවන්න. ස්වාමීනි සුදුයි. වැදගති ඔබ ප්‍රේමයේ දැවති ඉන්නම් සදා මා දෙවිදුනි මායට හත්වෙමි හදවත ඔබ හටදෙමි ඔබ ප්‍රේමයෙන් උඩවනු මැනේ සුදුනි ඔබ සිටින්නම් ඔබ අභියසේ රැඳෙන්නම් ඔබ ප්‍රේමයෙන් විඳීමේ මා සදා ඔබ මුහුණ මා දකින්නම් අයනේ ඔබේ අසන්නම් මගේ ශ්‍රද්ධතුනි පුරවන්නවා සදා මගේ ශ්‍රද්ධතුනි අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ කියනවා මෝසෙස්ට කතා කරලා පාරාවෝ ළඟට ගිහිල්ලා කියන්න
මංගල්‍යයක් පවත්වනු පිණිස මගේ සෙනග පාළු කොරයට නිදහස් කරන්න කියලා. දෙවියන් වහන්සේම කියනවා මංගල්‍යයක් කියන්නේ උන්වහන්සේට නමස්කාර කරන්නට රැස්වීමක් පැවැත්වීම කියලා. ප්‍රමාන්තයනි උන්වහන්සේගේ නාමයෙන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් එකතු වෙනවද උන්වහන්සේ ජීවමාන වෙතන ඉන්නවා. අද අපි මේ තාක්ෂණය ඔස්සේ එක තැනකට රැස් වෙන්නට බැරි වුණත් අපි මේ අහස කියන මේ පියස යටද හැමෝම එකතු වෙලා ඉන්නවා. අද තමගේ සුවිශේෂයේ ස්වාමීන් වහන්සේ කියනවා දෙදෙනෙක් එකඟව යමක් ඉල්ලනවද ඒ දේ උන්වහන්සේ අනිවාර්යයෙන්ම දෙනවා කියලා. අද අපි එකඟ වෙමින් ස්වාමීන් වහන්සේ වෙතින් ඉල්ලන්නට යනවා. උන්වහන්සේට නමස්කාරයක් පුද කරන්නට අපි එකතු වෙලා ඉන්න රැස් වෙලා ඉන්න මේ සුවිශේෂී මොහොතේදී උන්වහන්සේ ඔබව මාව ස්පර්ශ කරන්නට යනවා. ඔබගේ මගේ දීමනාවන් ඔබගේ මගේ ඉල්ලීම් ඔබගේ මගේ ආයාචනාවන් උන්වහන්සේ ඉෂ්ට සිද්ධ කරන්නට යනවා. එනිසා අපි මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේගේ අසීමිත ආදරය තුළ අපි ශක්තිමත් වෙනවා. බලවත් වෙනවා. උන්වහන්සේගේ ආදරය අපි එකමුතු වෙනවා. මේ මොහොතේදී අපව මෙහෙයවන්නට කියලා අපි ඉල්ලනවා. උන්වහන්සේගේ පාමුල මැද වැටුණා. අපි ඉල්ලනවා. ඔබ පාමුල මැද වැටි ඔබ ප්‍රේමයේ දැවටි ඉන්නම් සදා මා දෙවිඳුනි මායට හත්වෙමි හදවත ඔබ හට දෙමි ඔබ ප්‍රේමයෙන් පුරවනු මැනේ ශුද්ධතුනි ඔබ අපි කුමේ සිටින්නම් ඔබ අපි සැරදෙන්නම් ඔබ ප්‍රේමයෙන් විහිදෙමා සදා යනුදවා දකින්නම් මන ඔබේ අසන්නම් මගේ ශුද්ධතුනි පුරවන්නමා සදා මගේ ශුද්ධතුනි පුරවන්නමා සදා ජීවමානාත්මයන් අපිට මේ මඟ පෙන්වන සුවිශේෂී වූ මොහොතේදී අපි මේ වෙලාවේදී ආඥා කරමු. අපේ බලාපොරොත්තුව රඳව ගන්නට ඕන. ඒ බලාපොරොත්තුව නැමැති මේ නංගුරම අපි දාගන්නට ඕනේ. ජේසු වෙතටයි. ඒ නංගුරම බලාපොරොත්තුව නම් ඒ නංගුරම ගිහිල්ලා රැඳෙන ඒ ගල ඒ නංගුරම ගිහිල්ලා අල්ලගන්න පොළව ස්වාමීන් වහන්සේ. ප්‍රමාදයෙන් ඒ නිසා අපේ බලාපොරොත්තුව අපි එක තැන්වල තිබ්බට වැඩක් නැහැ. අපේ බලාපොරොත්තුව අපි තියාගන්නට ඕනේ ජේසු තුළ. ඒ නොසැලෙන පර්වතය තුළ. නිසා අපි මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ තුළ අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න. උන්වහන්සේ තුළ අපේ බලාපොරොත්තුව සවිමත් කරගන්න. උන්වහන්සේ තුළ අපේ බලාපොරොත්තුව රඳව ගන්නට යන මේ සුවිශේෂී මොහොතේ අපි ආරාධනා කරමු ජේසුට අස්වැසිල්ලක් සැනසීමක් ජීවිතයට හවුහරණක් අවශ්‍ය කරනම මොහොතක අපේ ජීවිතයේ හැම මොහොතකම ස්වාමින් වහන්සේගේ ආදරයත් එක්ක එකතු වෙන්නට උන්වහන්සේගේ බලයත් එක්ක සුවයත් එක්ක එකතු වෙන්නට අපි වෙරදරන මේ ලස්සන අවස්ථාවේදී අපි විශේෂයෙන් උන්වහන්සේට කියමු අපව මෙහෙවන්නට කියලා. ශිලාත්මයන් වහන්සේට අපි කියමු අපිව මෙහෙවන්නට කියලා. මේ පුරාහෝරාව තුල ස්වාමීනිය වහන්සේගේ අනන්ත වූ දයා කරුණාව ජේසුගේම ආදරය උන්වහන්සේගේ වචනේ බලාපොරොත්තුව අපට දෙන්නට කියලා අපි ඉල්ලමු. අද අපේ තේමාව වෙන්නේ හෙබ්‍රේවු වරුන්ගේ ලිපියේ
බොහොම ලස්සනට කියනවා අපිට බලාපොරොත්තුව අපේ ආත්මයේ නැංගූරමයි කියලා. එනිසා මේ නැංගූරමක් වැනි වූ අපේ බලාපොරොත්තුව අපි කා මතද තියන්නට ඕනේ කියන කාරණාව අපි අද මෙනෙහි කරමු. ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ උන්වහන්සේගේ මෙහෙයවීම ඉල්ලලා අපි අද ආඥා කරමු. අපි කියමු ස්වාමීනි අපි ආසයි ඔබ වහන්සේගේ පාමුලේ වැඳ වැටි ඔබගේ ප්‍රේමයෙන් පිරෙන්නට. එනිසා ආත්මයනි අපි පුරවන්න කියලා අපි යාඥා කරමු. ශිරාත්මයනි අප හැම කෙනෙක්ම මේ මොහොතේදී ඔබ වහන්සේ මෙහෙවන්න. අද මේ ඔබ වහන්සේගේ නමස්කාරයේ වන්දනාවට එකතු වෙලා හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ අනන්ත වූ දයා කරුණාවෙන් පුරවන්න. ඔබ වහන්සේගේ බලයෙන් පුරවන්න. ඔබ වහන්සේගේ මෙහෙයවීම අපි හැම කෙනෙකුටම ඔබ වහන්සේ දානය කරන්න. ඔබ වහන්සේගේ අනන්ත වූ ආදරය තුළ අපි හැම කෙනෙක්ටම ඔබ වහන්සේගේ ඒ බලාපොරොත්තුව, ඒ වචනේ බලාපොරොත්තුව ස්වාමීන් වහන්සේ තුළ තබා ගන්නට අපට මේ මොහොතේදී උදව් කරන්න, උපකාර කරන්න. අපේ ජීවිතයට සැනසීමක් අවශ්‍ය වෙන මේ මොහොතේදී, අපේ ජීවිතයට ආස්වාසිල්ලක් අවශ්‍ය වෙන මේ මොහොතේදී, අපේ ජීවිතයට ඒ බලාපොරොත්තුවේ සහතිකය ලැබෙන්නට ඕනම මේ අවස්ථාවේදී ඔබ වහන්සේ අපිව මෙහෙයවන්න. ස්වාමී ස්තුතියි. වැදගති ඔබ ප්‍රේමයේ දැවති ඉන්නම් සදා මා දෙවිදුනි මායට හත්වෙමි හදවත ඔබ හටවෙමි ඔබ ප්‍රේමයෙන් උඩවනු මැනි සුතුනි ඔබ අභිමුවේ සිටින්නම් ඔබ අභියසේ රැඳෙන්නම් ඔබ ප්‍රේමයෙන් විඳීමි මා සදා ඔබ මුහුණ මා දකින්නම් ඔබේ අසන්නම් මගේ ශ්‍රද්ධතුනි පුරවන්න සදා මගේ ශ්‍රද්ධතුනි පුරවන්න සදා. අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ කියනවා මෝසෙස්ට කතා කරලා පාරාවෝ ළඟට ගිහිල්ලා කියන්න මංගල්‍යයක් පවත්වනු පිණිස මගේ සෙනග පාළු කරේට නිදහස් කරන්න කියලා. දෙවියන් වහන්සේම කියනවා මංගල්‍යයක් කියන්නේ උන්වහන්සේට නමස්කාර කරන්නට රැස්වීමක් පැවැත්වීම කියලා. ප්‍රමාන්තයනි උන්වහන්සේගේ නාමයෙන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් එකතු වෙනවද උන්වහන්සේ ජීවමාන වෙතන ඉන්නවා. අද අපි මේ තාක්ෂණය ඔස්සේ එක තැනකට රැස් වෙන්නට බැරි වුණත් අපි මේ අහස කියන මේ පියස යටද හැමෝම එකතු වෙලා ඉන්නවා. අදතුමාගේ සුවිශේෂයේ ස්වාමීන් වහන්සේ කියනවා දෙදෙනෙක් එකඟව යමක් ඉල්ලනවද ඒ දේ උන්වහන්සේ අනිවාර්යයෙන්ම දෙනවා කියලා. අද අපි එකඟ වෙමින් ස්වාමීන් වහන්සේ වෙතින් ඉල්ලන්නට යනවා. උන්වහන්සේට නමස්කාරයක් පුද කරන්නට අපි එකතු වෙලා ඉන්න, රැස් වෙලා ඉන්න මේ සුවිශේෂී මොහොතේදී උන්වහන්සේ ඔබව මාව ස්පර්ශ කරන්නට යනවා. ඔබගේ මගේ දීමනාවන්, ඔබගේ මගේ ඉල්ලීම්, ඔබගේ මගේ ආයාචනාවන් උන්වහන්සේ ඉෂ්ට සිද්ධ කරන්නට යනවා. එනිසා අපි මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේගේ අසීමිත ආදරය තුළ අපි ශක්තිමත් වෙනවා, බලවත් වෙනවා. උන්වහන්සේගේ ආදරය අපි එකමුතු වෙනවා. මේ මොහොතේදී අපව මෙහෙයවන්නට කියලා අපි ඉල්ලනවා. උන්වහන්සේගේ පාමුල මැද වැටිලා අපි ඉල්ලනවා. ඔබ පාමුල මැද වැටි
ඔබ ප්‍රේමයේ දැවටි ඉන්නම් සදා මා දෙවිඳුනි මා යටහත් වෙමි හදවත ඔබ හට දෙමි ඔබ ප්‍රේමයෙන් පුරවනු මැනේ ශුද්ධතුනි ඔබ අපි කුමේ සිටින්නම් ඔබ අපි සේරදෙන්නම් ඔබ ප්‍රේමයෙන් විලිකමා සදා ඔබ නුඹා දකින්නම් අනේ ඔබේ අසන්නම් මගේ ශුද්ධතුනි පුරවන්නමා සදා මගේ ශුද්ධතුනි පුරවන්නමා සදා ජීවමානාඥානන් අපට මේ මඟ පෙන්වන සුවිශේෂී වූ මොහොතේදී අපි මේ වෙලාවේදී ආඥා කරමු අපේ බලාපොරොත්තුව රඳව ගන්නට ඕන. ඒ බලාපොරොත්තුව නැමැති මින් නැංගුරම අපි දාගන්නට ඕනේ. ජේසු වෙතටයි. ඒ නැංගුරම බලාපොරොත්තුව නම් ඒ නැංගුරම ගිහිල්ලා රැඳෙන ඒ ගල ඒ නැංගුරම ගිහිල්ලා අල්ලගන්න පොළව සමිපහසේ. ප්‍රමාදයෙන් ඒ නිසා අපේ බලාපොරොත්තුව අපි එක තැන්වල තිබ්බට වැඩක් නැහැ. අපේ බලාපොරොත්තුව අපි තියාගන්නට ඕනේ ජේසු තුළ. ඒ නොසැලෙන පර්වතය තුළ. ඒ නිසා අපි මේ වෙලාවේදී සමින් වහන්සේ තුළ අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න. උන්වහන්සේ තුළ අපේ බලාපොරොත්තුව සවිමත් කරගන්න. උන්වහන්සේ තුළ අපේ බලාපොරොත්තුව රඳව ගන්නට යන මේ සුවිශේෂී මොහොතේ අපි ආරාධනා කරමු ජේසුට අප මැදට වැඩම කරන්නට කියලා. අපි ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියට අභියසට ඇතුල් වෙන්නට යන. උන්වහන්සේගේ පාමුල වැද වැටෙන්නට යන. උන්වහන්සේගේ ආදරය ඉල්ලලා අයදින්නට යන. ප්‍රමාතිනීව විශ්වාස කරන්න. ඔබ කොහේ සිටන් මේක බැලුවත් ඒ ඔබේ නිවසේ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ යන්නේ මග තුතේ වෙන්නට පුළුවන්. වේ වාහනේ වෙන්නට පුළුවන්. ජීවමාන ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ආදරය තුළ ඔබත් එක්ක ශක්තිමත් වෙන්න බලවත් වෙන්න. ඒ නිසා උන්වහන්සේගේ ආදරය ඔබේ ජීවිත තුළ ජනිත කරන්නට යනවා. අද උන්වහන්සේ ජීවමානව මෙතන වැඩ සිටින මොහොතේදී උන්වහන්සේ මෙතන විතරක් නෙවෙයි ඔබ බලාගෙන ඉන්න යද්දී ඔබේ නිවසට උන්වහන්සේ එනවා. ඔබ අතරට ඔබේ පවුලට එනිසා විශ්වාස කරන්න අදහන්න ඒ විශ්වාසය ඒ ඇදහිල්ල තුළ විශ්වාසය අපිට දෙවයි. එනිසා අපි ජේසුව බොහොම ආදරේ භක්තිය අප මැදට වැඩම කරමු. වහන්සේ අපේ රජින්දානන් අපි විශ්වාස කරනවා. වහන්සේගේ ආදරය තුළ ශක්තිමත් වෙන්නට
බලවත් වෙන්නට. ඔබ වහන්සේගේ ආදරය තුල ක්‍රියාත්මක වෙන්නට. මේ මොහොතේදී අප සැමව ඔබ වහන්සේ ඇරයුම් කළාට ස්තුතියි ස්වාමීනි. මේ මොහොතේදී ඔබ වහන්සේගේ ජීවමාන බව අපේ ජීවිතවල දකින්නට සලස්වන්න. ඔබ වහන්සේගේ ජීවමාන බව අපගේ ජීවිතවල දැනෙන්න සලස්වන්න. අපේ නිවස තුළ ඔබ වහන්සේ ජීවමානව ක්‍රියාත්මක වෙන බව අපිට දැනෙන්න සලස්වන්න. අපේ ජීවිත ස්පර්ශ කරන්නට, අපගේ ජීවිත බලවත් කරන්නට, අපගේ ජීවිත සුවපත් කරන්නට, අපගේ ජීවිතවලට ඔබ වහන්සේගේ ප්‍රීතිය, ශාන්තිය දානය කරන්නට මේ මොහොතේදී අපිත් එක්ක එකතු වෙන්න ස්තුතියි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ආමේන්. අපි එකතු වෙන මේ සවිශේෂී වූ මොහොතේදී අපි ආරාධනා කරමු ජීවමාන ජේසුට අපි අතරට එන්නට කියලා. ප්‍රේමවන්තයනි, දැන් ජේසු ඔබත් එක්ක මාත් එක්ක ජීවමානව එකතු වෙනවා. උන්වහන්සේ ඔබේ නිවසට ඇවිල්ලා, ඔබ ඉන්න තැනට ඇවිල්ලා, ඔබ වස්සන තැනට ඇවිල්ලා උන්වහන්සේගේ ආදරය ඔබත් එක්ක බෙදා ගන්නට ඇවිල්ලා, ඔබව සුව කරන්නට උන්වහන්සේ ඇවිල්ලා, ඔබේ ජීවිත බලවත් කරන්නට ඇවිල්ලා, ඔබේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්නට උන්වහන්සේ ඇවිල්ලා, ඔබේ ප්‍රශ්නවලට අස්වැසිල්ලක් දෙන්නට, ඔබේ බලාපොරොත්තු ස්ථීර කරන්නට උන්වහන්සේ ඇවිල්ලා, ඔබේ කඳුලට හිනාවක් දෙන්නට උන්වහන්සේ ඇවිල්ලා, ඔබේ වේදනාවට සැනසීමක් දෙන්නට උන්වහන්සේ ඇවිල්ලා. ප්‍රේමවන්තයනි, ඔබ අදහන්න, අත්දකින්න ජීවමාන ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක එකතු වෙන මේ වෙලාවේදී අපි කියමු, ජේසුනි අපිව දර්ශනය කරන්න වහන්සේ. අපේ ජීවිතයේ හැම දෙයක්ම ඉවරයි කියලා අපිට දැනෙන මේ වෙලාවේදී ඔබ වහන්සේ අපිව ස්පර්ශ කරන්න, අපිව දකින්න ස්වාමීනි. ඔබ වහන්සේ අපිව දකින්න, අපිව දර්ශනය කරන්න. අවසානයි කියලා හිතන මගේ ජීවිතේ නැවත වතාවක් ඔබ වහන්සේගේ ආදරය තුල පටන් ගන්නට මව දකින්න ස්වාමීනි, මව දර්ශනය කරන්න කියලා ප්‍රේමවන්තයනි අපි කියමු ස්වාමීන් වහන්සේට. උන්වහන්සේගේ ආදරයත් එක්ක අපි එකතු වෙමු. කියන්න ජේසුට, මව දකින්න ජේසුනි. එදා සකේවුස් ජේසුව බලන්නට ගහට නැග්ගම සකේවුස්ට වඩා ජේසු දැක්කේ. සකේවුස්ට වඩා ජේසුයි සකේවුස්ව දැක්කේ. සකේවුස්ව ජේසු දර්ශනය කරපු නිසා තමයි, ජේසු දැකපු නිසා තමයි සකේවුස්ට වෙනස් වෙන්න පුළුවන් උනේ. එදා රේගු පොලේදී මතෙව් ජේසුව දැක්ක වෙනුවට ජේසු දැක්කේ මතෙව්ව. ජේසුයි මතෙව්ව දර්ශනය කරුවේ. ඒ දර්ශන පදයට, ජේසුගේ දර්ශන පදයට හසු වෙන, අහු වෙන හැම කෙනෙක්ම ප්‍රේමවන්තයනි, හැම කෙනෙක්ම වෙනස් වෙනවා. එනිසා අපි මේ වෙලාවේදී ජේසුට කියමු, ජේසුනිය වහන්සේ මතේතුමාව දැක්ක වගේ, ඔබ වහන්සේ සකේවුස්ව දැක්ක වගේ මාව දකින්න මගේ ජේසුනේ කියලා අපි ජේසුට කියමු. ප්‍රේමවන්තයනි, ඔබ ඔබේ නිවෙසේ ඉඳගෙන ඔබේ ප්‍රශ්නය ජේසුට දකින්න කියලා කියන්න. ඔබේ නිවෙසේ ඉඳගෙන ඔබේ රෝගය ජේසුට දකින්න කියලා කියන්න. ඔබේ විසඳ ගන්න බැරි ප්‍රශ්නය ඔබ ජේසුට දකින්න කියලා කියන්න. කියන්න ප්‍රේමවන්තයනි. ස්වාමීන් වහන්සේ අපිව දකින්නකොට, උන්වහන්සේ අපිව දර්ශනය කරනකොට
අපේ ජීවිතේ නැවත උත්පාදනය වෙනවා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට කියමු. අපිව දකින්න කියලා. අලංකාර වූ දිනකටම දර්ශන වූයෙන් අවසානයයි සිතු මගේ ජීවිත පනනල රැඳුනේ. ඔබේ අලංකාර වූ දිනකටම දර්ශන වූයෙන් අවසානයයි සිතු මගේ ජීවිත පනනල රැඳුනේ. සුවිසෝ මගේ ජීවිතයේ අවසානයි කියලා මම හිතුවට ජේසුනි ඔබ වහන්සේ මාව දකින්නකොට මං ආයේ ජීවත් වෙනවා. මගේ රෝගයට සුවයක් නැහැ කියලා මම හිතනකොට ජේසුනි ඔබ වහන්සේ මාව දකින්නකොට මගේ රෝගය සුවපත් වෙනවා. මගේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ කියලා මට දැනෙනකොට ජේසුනි ඔබ වහන්සේ මාව දකින්නකොට මගේ ප්‍රශ්නය විසඳෙනවා. ප්‍රවන්තනි මේක තමයි ඇදහිල්ල. එනිසා අපි බලාපොරොත්තුව කියන මේ නැංගුරම අපි ජේසුට දාගමු. අපේ ජීවිතේ උන්වහන්සේට අපි දාගන්න මේ නැංගුරම උන්වහන්සේ අපව මෙහෙවයි. එනිසා ප්‍රේමවන්තනි අපිව දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ලෝකේ අපේ ඈම් ඒ මිදුම් හිටුම් සිතුම් පැතුම් අපේ ආකල්ප අපේ හැම දෙයක්ම අපිව දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ජේසු විතරමයි. අපිව මුළුමනින්ම දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ජේසු විතරමයි. අපිව සම්පූර්ණයෙන්ම දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ජේසු විතරමයි. මොකද උන්වහන්සේ අපිට සුපුවත තුල කියනවා මව් කුසයේ පිළිසඳ ගන්න මොහොතේ පටන් උන්වහන්සේ රහසින් ඔබව මාව දැනෙන හැටි බලාගෙන හිටියා කියලා. ජීවමාන ස්වාමින් වහන්සේ ඔබව මාව දැනෙන හැටි බලාගෙන හිටියා. එච්චරට ආදරයක්. එනිසා ප්‍රේමවන්තනි අපි කියමු ස්වාමීනි කවුරුත් හරි හැටි නොදන්නවා. මනවින් විමසා දැනගත්තේ ඔබ වහන්සේ. එනිසා මාව දකින්න ස්වාමීනි කියලා අපි කියමු. කවුරුත් හරි හැටි නොදන්නවා. මනවින් විමසා දැනගෙන ස්වයමින් ආවේ ඔබනේ ජේසුනේ. කවුරුත් හරි හැටි නොදන්නවා. මනවින් විමසා දැනගෙන ස්වයමින් ආවේ ඔබනේ ජේසුනේ. ඔබේ අලංකාර වූ දිනකටම දර්ශන වූයෙන් අවසානයේ සිතු මගේ ජීවිත පනනල රැඳුනේ. ඔබේ අලංකාර වූ දිනකටම දර්ශන වූයෙන් අවසානයේ සිතු මගේ ජීවිත පනනල රැඳුනේ. ප්‍රේමවන්තනි මීට මාස කිහිපයකට කලින් එක යුවලක් මාව මුණ ගැහෙන්නට ආව. ඒගොල්ලෝ ආවේ නම් සති දෙකකට කලින්. නමුත් මීට මාස කිහිපයකට කලින් සිද්ධ වෙච්ච දෙයක් කියන්නට. ඒ යුවල ඇවිල්ලා මල්ලඟ ඉඳගෙන මාත් එක්ක කතා බහ කරලා ජීවිතේ ගොඩාක් ප්‍රශ්න කරදරත් එක්ක ආපු දෙන්නෙක් මට කියනවා මෙහෙම ෆාදර් කොච්චර අපි වටේ සෙනග හිටියත් කොච්චර මිනිස්සුන් අපි දැනගෙන හිටියත් කොච්චර අය අපිත් එක්ක බොක්ක දෙන්න වගේ හිටියත් ෆාදර් අපිට සමහර වෙලාවට භයානක ලෙඩක් දුකක් හැදෙනකොට ඒ එකෙක්වත් අපිත් එක්ක ඉන්නේ නැහැ ෆාදර්. ඒක තමයි අත්දැකීම. මම එහෙම මොකද උනේ කියලා. සමහර විට වාසනාවකට හෝ අවාසනාවකට ෆාදර් අපේ පවුලටම කොරෝනා හැදුනා. අපේ පවුලටම කොරෝනා හැදුනා. ෆාදර් ඒ වෙලාවේ මගේ අම්මා තාත්තා මෙයාගේ අම්මා තාත්තා අපේ සහෝදර සහෝදරියෝ
ඔය කියන බොහොම අතලොස්ස සහෝදරයෙකුයි සහෝදරියකුයි විතරයි. ඒ දෙන්න තුන් දෙනා ඇරුණුකොට වෙන කවුරුත් අපිත් එක්ක හිටියේ නෑ. අඩුම ගානේ කෝල් එකක්වත් දෙන්න. සමහර වෙලාවට මේ මිනිස්සු හිතන්නේ කෝල් එකක් දුන්නොත් අපි එන්න කියයි කියලා. අපිට හිතුණා මොන තරම් තනි වුණාද කියලා. අපි දෙමව්පියන්ට උනත් එන්න එපා කියලා කිව්වා. නමුත් අඩුම ගානේ අපිට බත් පැකට් එකක්වත් දෙන්න. ෆාදර් මාර තනිවීම. මිනිස්සු කවුද කියලා හරියටම තේරුම් ගන්න ෆාදර් මේ වගේ දෙයක් වෙන්න ඕන. අපි තේරුම් ගත්තා ෆාදර් බොක්ක දෙන්න වගේ ඉන්න අපේ යාළුවෝ බොක්ක දෙන්න වගේ ඉන්න අපේ හෙලියෝ මේ වගේ අවස්ථාවක කරාරින්නේ කොහොමද කියලා දැන් අපි දන්නවා ෆාදර්. ජීවිතේ තනි වුණු අවස්ථාවක් කවුරුත් නැහැ කියලා දැනුණු අවස්ථාවක් ඒත් ෆාදර් සැලුන්නේ නැහැ. ජේසු අපිත් එක්ක හිටපු නිසා. ජේසු අපිව සුව කරපු නිසා. අපි ආඥා කළා ෆාදර් ගෙදර. අපි පවුලම තනි වෙලා ගෙදරම අපි කොරන්ටයින් වුණේ. ගෙදරමයි අපි ආඥා කළේ. ඒත් අපිට ලොකු හානියක් වෙන්න ජේසු වෙන දුන්නේ නැහැ. නිරෝධායනය වෙනවා කියලා බෝඩ් එක ගහපුවම හැමෝම අපෙන් අයින් වෙලා යන්න ගියා ෆාදර්. ප්‍රවක්තනි මිනිස්සුන්ගේ විවිධාකාර අත්දැකීම් මේ කාලේ අපිට තියෙනවා. සමහර වෙලාවට ඒත් මේ මුළු ලෝකයම ප්‍රතික්ෂේප කෙරුවා. අපිව ප්‍රතික්ෂේප නොකරන එකම කෙනා අපේ ස්වාමීන් වහන්සේ විතරයි. ඒ නිසා ජීවමාන ස්වාමීන් වහන්සේට අපි කියමු ස්වාමීනි ඔබ වහන්සේ මාව හැම මොහොතකම කැදවනවා. මගේ තරාතිරම් නොබලා මගේ දුර්වලකම දුබලකම නොබලා මගේ පෞකාරකම නොබලා මගේ උස් පහත්කම් නොබලා ඔබ වහන්සේ හැම මොහොතකම මාව කැඳවනවා. එනිසා ඔබ වහන්සේගේ කැඳවීමට අවබෝධ කරගන්න. ඒ කැඳවීමට ප්‍රතිචාර දක්වන්නට. ඒ කැඳවීම තුළ ඔබ වහන්සේත් එක්ක එන්න මාව මෙහෙවන්න ජේසුනි කියලා. අපි හැමෝම ජේසු දිහා බලාගෙන කියමු. ජේසු දිහා බලාගෙන ප්‍රතික්ෂේප කළමා වටිනවායි කියමින් ඔබ හායන්නට කැඳවූ ජේසුනේ. ලෝක ප්‍රතික්ෂේප කළමා වටිනවායි කියමින් ඔබ හායන්නට කැඳවූ ජේසුනේ. ඔබ අලංකාර වූ දිවිතටමා දර්ශන වූයේ අවසානයයි සිතු මගේ ජීවිත පනනල රැඳුනේ. ඔබ අලංකාර වූ දිවිතටමා දර්ශන වූයේ අවසානයයි සිතු මගේ ජීවිත පනනල රැඳුනේ. ප්‍රභාතිනි වරප්‍රසාදය කියන්නේ හරි ලස්සන දෙයක්. අපේ ජීවිතේ අපි දන්නවා අපි රැකියා කරන තැන්වලින් අපිට වරප්‍රසාද ලැබෙනවා. අපි කියනවා ඒවලට බෝනස් කියලා. ඇත්තට මේක ලැබෙන්නේ නිකන් අපිට. අපේ වැඩට නෙමෙයි අපේ වැඩට වැටුප ලැබෙනවා. ඒක කම්පැනි හාමුදුරුවෝගෙන් අපිට ලැබෙන දීමනාවක්. එයාගේ සතුටින් දෙන දෙයක්. එයාගේ ලාභයෙන් එයා දෙන දෙයක්. අන්න ඒ වගේ දෙවියන් වහන්සේත් අපිට වරප්‍රසාද දෙනවා. ඒ දෙන්නේ නිකම් ප්‍රේමාතේනේ. අපේ සුදුසුකම් නිසා නෙමෙයි දෙවියන් වහන්සේගේ වරප්‍රසාද අපිට ලැබෙන්නේ. ඒ නිසා අපි සුදුසු වුණත් අපි නැති වුණත් ස්වාමීන් වහන්සේ අපිට වරප්‍රසාදයක් දෙනවා. ඒ වරප්‍රසාදය අපි අයිති කරගන්නකොට ජීවිතේ මා පුදුමාකාර සැනසීමක්, ප්‍රීතියක්, සෞභාග්‍යයක් අපේ ජීවිතවලට ලැබෙනවා. ස්වාමීන් වහන්සේ දෙන සෞභාග්‍ය වෙන කිසිම දෙයකින් උදුර ගන්නට බෑ. ස්වාමීන් වහන්සේ දෙන සෞභාග්‍ය වෙන කිසිම දෙයකින් නැති කරන්නට බෑ. ඒ නිසා ප්‍රේමාන්තනි, ඒ වරප්‍රසාදයට හිමිකරුවන් වන්නට අපි ජේසුට කියමු. අපිව දකින්න කියලා. මගේ ජීවිතේ මොන දේ මට අහිමි වුණත්, මොන දේ මට නැති වෙලා ගියත්, ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රසාදය ඇති මට. උන්වහන්සේගේ බලයත් එක්ක එකතු වෙන්නට.
එනිසා අපි මේ මොහොතේදී ස්වාමීනි ඔබ වහන්සේගේ ආදරයත් එක්ක එකතු වෙනවා කියලා. අපි කියමු ඔබ වහන්සේගේ වරප්‍රසාදයෙන් අපි පුරවන්න ස්වාමීනි කියලා. ප්‍රසාදයෙන් ඔබ පුරවා උසස් කළේම ඔබනේ ජේසුනේ හැමදේ අහිමිවුමා ප්‍රසාදයෙන් ඔබ පුරවා උසස් කළේම ඔබනේ ජේසුනේ අපි ජේසු දිහා බලාගෙන ඔබ අලංකාර වූ දිනකටම අපි ජේසු දිහා බලාගෙන දර්ශන වූයෙන් අවසානයේ සිතු මගේ ජීවිත මනනල රැඳුනේ ඔබ අලංකාර වූ දිනකටම දර්ශන වූයෙන් අවසානයේ සිතු මගේ ජීවිත මනනල රැඳුනේ සවිස්සාමේ ඒ වහන්සේගේ ආදරයට අපි විශ්වාස කරනවා ස්වාමීනි ඒ වහන්සේ අපිව දකිනවා කියලා මේ වෙලාවේදී මේ මොහොතේදී දර්ශනය කරන්න ස්වාමීනි මේ මොහොතේදී අපි හැම කෙනෙක්ම දකින්න ස්වාමීනි අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේ සුදී ප්‍රවාන්ත සහෝදර සහෝදරියනි අපි අද කතා කරන්නේ බලාපොරොත්තුව අපේ ආත්මයෙන් නැංගුරමයි කියලා. හෙබ්‍රේවරුන්ගේ ලිපියේ 6 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ මේක ලියන්නේ ප්‍රමාතේදී හෙබ්‍රේවරුන්ගේ ලිපිය ලියන්නේ ඇත්තටම ජුදා ජාතිකයන්ට. අපි මතක තියාගන්නට ඕන හෙබ්‍රේවරුන්ගේ ලිපිය අපි කියවනකොට මේක ලිව්වේ ජුදා ජාතිකයන්ට ජුදයින්ට. මේ ජුදයින්ට ලියන්නේ දෙවියන්ව විශ්වාස කරන මොවුන් ක්‍රිස්තුස් වහන්සේ තුළ විශ්වාසයට ඇතුල් වෙයි කියලා. එනිසා තමයි හෙබ්‍රේවරුන්ගේ ලිපි අපි දකින්නේ ගොඩාක් පුරාණ ගිවිසුමෙන් උපුටා ගත්ත කොටස් තියෙන. මොකද පුරාණ ගිවිසුම ජුදා ජාතිකයන්ට හරි හුරුයි. එනිසා මේ පුරාණ ගිවිසුමෙන් කොටස් අරගෙන ඔප්පු කරන්නට උත්සාහ කරනවා මේ ලිපිය තුළ අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ දැන් දෙවියන් වහන්සේ තුළින් ක්‍රිස්තුස් වහන්සේ තුළට පුරාණ ගිවිසුමෙන් අපි අලුත් ගිවිසුමකට එතෙර වෙන්නට ඕන. දැන් අපි ජේසුව විශ්වාස කරන්නට ඕන. උන්වහන්සේ තුළ අපි බලාපොරොත්තුව තියාගන්නට ඕන කියලා. ප්‍රමාන්තනි අද අපි ජීවත් වෙන්නේ මා පුදුමාකාර ලෝකයක. මේ ලෝකය හරි වෙනස්. මේ ලෝකය යම් විදියකට බොම ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ලෝකයක්. Instant results. We need things to happen instantly within no time. අපිට අපේ ජීවිතේ දේවල් ඉක්මනින් සිද්ධ වෙන්නට ඕන. Let it be anything. ඒක මොකක් වුණත්. මොකද එහෙම රැල්ලක් හැදිලා තියෙනවා. අපේ ජීවිත හරි සංකීර්ණ වෙලා තියෙනවා. හරි කාර්යබහුල වෙලා තියෙනවා. අපි හැමෝම යම් කිසි විදියකට ලොකු පැටලිලි ගොඩක ජීවත් වෙනවා. කොහෙන් ලියන්න හැදුවත් කොහෙන් හරි ඇවිල්ලා ඒක පැටලෙනවා. විසඳ ගන්නට ඕන. ඉතින් විසඳ ගන්නට අපිට ඕන ඉක්මන් විසඳුම්නේ. ඒ නිසා අපි මේ විසඳුම් හොයා ගන්නට අපේ මනුෂ්‍ය මට්ටමින් මිනිස් බුද්ධියෙන් අපි කටයුතු කරනවා. එහෙන් මෙහෙන් අරහෙන් අතනින් මෙතනින් අතනින් මේ විසඳුම් හොයන්නට යනවා. අන්තිමට අපි දන්නේම නැතුව මේ සියල්ලම එක නූල් බෝලයක් වගේ හැම තැනම පැටලිලා ලියා ගන්න විදියක් නැහැ. අපි ඉක්මනින් විසඳ ගන්නට හොයන්න දුවපු දේවල් ඔක්කොම පැටලිලා හරි වියවුල් වෙලා. ප්‍රවන්තනි අපිට එපීසි වරුන්ගේ ලිපියේ 4 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය අපිට මෙහෙම කියනවා.
එසේ වූ විට අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද මුලා කරන සුළු උපායෙන්ද හටගන්නා සියලු ආකාර ඉගැන්වීම් නැමැති සුළගින් ඔබමොබ විසිවෙන තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. අපිට කියනවා අපි ගහගෙන යන්න හොඳ නෑ. ඇයි ඒ? හැම තැනම වංචනිකයෝ පිරීලා. ඒ කාලේ අද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මට නම් හිතෙනවා. මේ අද මේ කියන සුබුවතේ මේ කොටසේ එන මේ කියන කතාව අපිට හිතෙනවා මේක අද මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද මුලා කරන සුළු උපායන්ද හටගන්නා සුළඟේ. මේ ඔක්කොම දේවල් අද වංචාව අපිව වංචාවන් වලට අහු වෙලා අපි දන්නේම නැතුව මුලාවන් වලට අහු වෙලා අපිව දන්නේම නැතුව නේ අපි ඉක්මනින් සල්ලි හොයාගන්න ගිහිල්ලා සල්ලි හම්බ කරගන්න ගිහිල්ලා අපි වැටෙලා. මේ ළඟදී නේ Facebook එකේ ලයිව් ඇවිල්ලා එක්කෙනෙක් කියනවා ඔය අර පිරමීඩ ක්‍රමය කද පිරමීඩ ක්‍රමයක් ගැන හරි හිතේ කැක්කුමකින් මේ මිනිස්සයා කතා කරනවා. මේ පිරමීඩයක් ගැන කතා කරනවා පිරමීඩ ගැන හරි හිතේ කැක්කුමකින්. මොනවද කියන්නේ? මිනිස්සයා කියනවා උඹලා මේ වංචාවට අහු වෙන්න එපා. උඹලා මේ බොරුවට අහු වෙන්න එපා. උන් කියනවා උඹලාට ලක්ෂ ගණන් හම්බ කරන්න පුළුවන් කියලා. ඒ වුණාට වැඩක් නැහැ. උඹලා මුලා වෙලා, උඹලා රැවටිලා. උන් අපිව ගොනාට අන්දලා උන් හම්බ කරගන්නවා කියලා. ප්‍රමන්තනි හැමෝම උත්සාහ කරන්නේ අනිත් එකව බිල්ලට දීලා Tamanගේ මඩිය තර කරගන්න. අද රූපවාහිනිය බැලුවත් අද Facebook එක බැලුවත් අද YouTube එක බැලුවත් ඒවා අපිට අවශ්‍යයි. ඒවා හින්දා තමයි අද මේ කතාව අපි ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. නමුත් ඒවල ගන්න ඕන මොනවද ගන්න ඕන නැත්තේ මොනවද කියලා. මේ හැමතිස්සෙම ඇඩ්වර්ටයිස්මන්ට් එනවා. අරක ලස්සනයි මේක හොඳයි අරක හොඳයි මේක හොඳයි කියලා අපිව යම්කිසි ප්‍රෝඩාවකට අරගෙන යනවා. අපි හිතනවා අපේ මේ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ මෙතනයි කියලා. අපේ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ අතනයි කියලා. අපි කවුරු හරි ඇවිල්ලා මොනවා හරි පෙන්නපු ගමන් හරි. අද රට යන්න කියලා මිනිස්සු කී දෙනෙක් නේ සල්ලි දීලා මුකුත්ම නැතුව බලාගෙන ඉන්නවද? ඕගොල්ලෝ මේ අහගෙන ඉන්න වෙලාවෙත් ඔබ ණය ඇති. ඇයි ඒ? රට යන්න සල්ලි දීලා හිර වෙලා ගන්න බෑ. මේ ළඟදී මං ගාවට ආවා පවුල් තුනක් තමන්ගේම නෑදෑ කෙනෙකුට සල්ලි දීලා. පොඩි ගාණක් නෙවෙයි යා. කෝටි 2.5 කෝටි 1.5 කෝටි 3.5 සල්ලි දීලා බිස්නස් එකක් කරන්න ඉන්වෙස්ට්මන්ට් එකක් ඇටියට තමයි දීලා තියෙන්නේ. බලන්න ගියාම ඒ මිනිස්සයා මුළු ගමෙන්ම සල්ලි අරගෙන සල්ලි වැඩිපුර ලේසියෙන් හොයන්න කෝටි 2.5ක් ඉන්වෙස්ට් කරනවා නේ හොඳ ඉන්ටරෙස්ට් එකක් එක්ක ලැබෙනවා කියලා අවසානයේදී ඉක්මනින් හොයන්න ගිය දේවල් නැති වෙලා මාර ප්‍රශ්න ප්‍රමාතේ. අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක. We have wishful hopes. අපේ තියෙනවනේ ප්‍රාර්ථනාත්මක බලාපොරොත්තු. ඒවා කවදාවත් හරියන්නේ නැහැ ප්‍රමාතේ. ඒවා ප්‍රාර්ථනාත්මක බලාපොරොත්තු. එහෙම බලාපොරොත්තුවක් වැඩක් නැහැ. අද අපිට බලාපොරොත්තුව ගැන ලස්සන කතාවක් තියෙනවා. ඒ නිසා අපි මේ තැන් වල යන මේ වගේ හුලඟකට අහු වෙන්නේ නැතුව ස්වාමින් වහන්සේගේ වචනය තුළ පිහිටා ඉන්නට ඕන. ඒ වචනය අපිට මතක් කරනවාද? නේ? ලස්සනට මතක් කරනවා. හේබ්‍රේවරුන්ගේ ලිපියේ 6 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේ සිට 20 වෙනි වගන්තිය දක්වා වූ කොටස අපි ඉස්සරලම 17 වෙනි වගන්තියේ සිට 20 වෙනි වගන්තිය දක්වා වූ කොටස තුළ අපිට මතක් කරනවා. එමෙන්ම දෙවියන් වහන්සේ පොරොන්දුව උරුම කර ගන්නන්ට තමන් වහන්සේගේ අරමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණිස දිවුරුමකින් එය සහතික කළ සේක. හරි. 17 අපිට කියනවා දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ උරුමය කරගන්නට තමන් වහන්සේ එක පැහැදිලි ලෙස ස්ථීර කරමින් එක ස්ථීර කරලා දුන්නා. එනිසා ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේගේ පොරොන්දුව මොකක්ද පොරොන්දුව? 18
මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුවද දිවිරීමද යනු කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කර ගැනීමට ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත. 19. අප සතු මේ බලාපොරොත්තුව ආත්මේ නැංගුරමක් වැනිය. එය සුරක්ෂිතය, ස්ථීරය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට ශුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුවය. ජේසුස් වහන්සේ මෙල්කිසෙදෙක්ගේ පූජක පිළිවෙල අනුව සදහටම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතනට පිවිසිසේක. එතකොට අපිට මේ ශුද්ධ ලිවිලි පාඨය තුළ ප්‍රකාශ කරනවා අපි ස්වාමින් වහන්සේ තුළ තබා ගන්න බලාපොරොත්තුව ඒක කවදාවත් බොරුවක් නෙමෙයි. උන්වහන්සේ අපිට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. උන්වහන්සේ අපිට බොරු වචන දෙන්නේ නැහැ. උන්වහන්සේගේ පොරොන්දුව ස්ථිරයි. ඒ තුළින් අපිට ලැබෙන්නේ ධෛර්යයක්. එනිසා උන්වහන්සේගේ බලාපොරොත්තුව උන්වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තුව හරියට නැංගුරමක් වගේ. ප්‍රමාත්‍යනේ දේව වචනය තුළ නැංගුරම කියන උපහරණය යෙදෙන්නේ මේ අවස්ථාවට විතරමයි. ශුද්ධ බයිබලයේ නැංගුරම කියන උපහරණය. මේ උපහරණය යොදාගන්නේ තමත් ලස්සනට අපි දකිනවා. මේ අවස්ථාවේදී කා මතද මේ නැංගුරමක් කියන්නේ අපි නැංගුරමක ස්වභාවයක් ගත්තොත් එහෙම නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා තියෙනවා මහා නැව්වල තියෙනවා බෝට්ටු වල තියෙනවා නැංගුරම් සමහර වෙලාවට ගොඩක් වෙලාවට මෙහෙම කොක්කක් තියෙන්නේ මේ නැංගුරම දාපුවම මේක දාගන්නේ නැව නවත්ත ගන්නට බෝට්ටුවක් නවත්තලා තියාගන්නට. එතකොට මේ නැංගුරම දාපුවම නැංගුරම ගිහිල්ලා මුහුදේ පතුලටම යනවා. පතුලටම වැටුනම මේක මෙහෙම ඇදිලා කොහේ හරි තද තැනක නවතින්නට ඕන. සමහර වෙලාවට ගලක වෙන්නට පුළුවන්, සමහර වෙලාවට පස්වල වෙන්නට පුළුවන්. හැබැයි ඒක තදට අල්ල ගන්නවා. ඒ අල්ලගත්තයින් පස්සේ එතනින් ඒක ගැලවෙන්නේ නැහැ. ඒ නැංගුරම තද වෙලා තියෙනවා. එතකොට නැංගුරමක් තද වෙන්නේ නැංගුරම බදලා අල්ලගන්න එක මත. එහෙම නැත්නම් නැංගුරම නිකම්ම ඇදීගෙන යයි. නැංගුරමට අහුවෙන්න ඕන තදට බදලා අල්ලගන්න පුළුවන් දෙයක්. නැංගුරමට එක්ක ගලක් එහෙම නැත්නම් පස්කන්දක් තද පස්කන්දක් නැංගුරමේ බරත් එක්ක ඒක තදට අහුවෙන්න ඕන. එහෙම නැත්නම් නැංගුරම මෙහෙම ඇදීගෙන යනවා. ඒ මහා නැව ඒ වගේ නැංගුරමකට නවත්තන්න බෑ. නැංගුරම තදට අල්ලගන්න පුළුවන් එකක රැඳෙන්නට ඕන. එනිසා තමයි අපිට අද වචනය මතක් කරන්නේ අපේ බලාපොරොත්තුව නැංගුරමක් වගේ වෙන්නට ඕන. ඇයි ගිහිල්ලා අල්ලගන්න පුළුවන්. ඒ නිසා අපේ බලාපොරොත්තු නිකම් වියකිලා යන මේ ලෝකේ නැති වෙලා යන කිසිම වැදගම්මකට නැති තියාගන්නට බැරි unsolid. No. We cannot put our anchors on unsolid things. අපිට එහෙම කිසිම මේ ගැඹුරක් නැති නේ. ඒ නිසා අපි මොහොතේ පතලට නෙමෙයි. අපේ නැංගුරම එහෙනම් දාගන්න ඕනේ කාටද? solid rock එක කවුද අපේ? පර්වතය කවුද අපේ? ඒ නිසා අපේ පර්වතය වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා කියනවා මේ ශුද්ධ ස්ථානයෙන් පස්සේ තියෙන්නේ නේ පිටිපස්සේ ඇතුලේ තිරයෙන් පිටිපස්සේ තියෙන ශුද්ධ ස්ථානය. තිරයෙන් පිටිපස්සේ තියෙන්නේ the holy of the holies. අපි කියනවා ශුද්ධ වූ තැන් වහන්සේ. නිසා අපේ නැංගුරම අපි දාගන්නට ඕනේ, අපේ බලාපොරොත්තුව අපි රඳව ගන්නට ඕනේ ස්වාමීන් වහන්සේ තුළ ප්‍රමාදයෙන්. උන්වහන්සේ තුළ තබා ගන්න නැංගුරම තමයි අපිට නේ කවදාවත් නැති වෙන්නේ නැත්තේ. අපි දකිනවා මේ හෙබ්‍රේවරුන්ගේ ලිපියේ ලස්සනට මේට පෙර වගන්තිවල ලස්සනට කියනවා සංසන්දනය කරනවා ආබ්‍රහම් තුමාගේ
විශ්වාසය. ආබ්‍රහම් තුමා පුදුමාකාර විදියට බලාපොරොත්තුවක් තියාගත්තා. මේ ඌර් කියන ප්‍රදේශයෙන් ආබ්‍රහම් තුමාව එළියට අඬ ගන්නවා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ පළවෙනි වතාවට ආබ්‍රහම්ට අනාවරණය වෙයි. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කියනවා ඔබ එන්න. මම පෙන්වන දේශයට යන්න. ආබ්‍රහම් දැකලවත් නැහැ මොන වගේ දේශයක්ද කියලා. මං ඔබට දෙන්නම් ලස්සන දේශයක්. මං ඔබට දෙන්නම් ලස්සන පරම්පරාවක්. නේ? ඔබට මං දෙන්නම් ලස්සන පරම්පරාවක්. ඔබ තුලින් මං ජාතියක් ගොඩනගන්නම්. එහෙම තමයි ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කිව්වේ. ජාතියක් තිබුණෙත් නැහැ. ප්‍රදේශයක් දැක්කෙත් නැහැ. But he anchored his hope on God. දෙවියන් වහන්සේ මත ආබ්‍රහම් තියාගත්තා ඒ විශ්වාසය. ඒ නිසා තමයි අපිට සුබවද මතක් කරන්නේ. ආබ්‍රහම් දෙවියන් වහන්සේව අදාහගත්තේ ඒ ඇදහිල්ල ඔහු ධර්මිෂ්ඨයෙක් යයි කියනු ලැබුවේය. එතකොට ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඒ බලාපොරොත්තුවක් නැතුව අපිට ඇදහිල්ලක් ඇති වෙන්නේ නැහැ ප්‍රමාන්තේ. එතකොට ආබ්‍රහම්ව අරගෙන යනවා ස්වාමීන් වහන්සේ. අරගෙන යනවා අවුරුදු කීයක් තිස්සේද? ඔහුට දරුවෙක් දෙනවා කියලා අවසානයේදී ආබ්‍රහමුත් ටිකක් සැලෙනවා. වහන්සේ දරුවෙක් දෙනවා කිව්වා මගෙන් පරම්පරාවක් හදනවයි කියලා කිව්වා. නෑ ඒත් ආබ්‍රහම් විශ්වාසයෙන් අදහගත්තා. හරි. නමුත් මේක වෙන්නේ නෑ කියලා ආබ්‍රහම්ටත් දැනුණු අවස්ථාවක් තිබුණා. ඒ නිසා තමයි ආබ්‍රහම් ඉසාරායි කතා කරලා මේ සර්වන්ට් ගර්ල්ව එහෙම නැත්නම් මේ මෙහෙකාර ස්ත්‍රීයව ගත්තේ දරුවෙක්ව හදාගන්න ඕනයි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ ඊට පස්සෙත් ආබ්‍රහම්ට කියනවා මම උඹෙන් පරම්පරාවක් ගොඩනගනවා. ඊසාක්ව ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ දෙන්නේ. ප්‍රමාතිනි ඊට පස්සේ මොකද වෙන්නේ? ඊසාක්ව අරගෙන ගිහිල්ලා ඔප්පු කරන්න කියලා කියනවා. එකම උරුමය නේ දෙවියන් වහන්සේ දුන්නු වචනය හරිම ප්‍රබලයි. ආබ්‍රහම්ට තිබුණු විශ්වාසය හරිම ප්‍රබලයි. ආබ්‍රහම්ට තිබුණු බලාපොරොත්තුව හරිම ප්‍රබලයි. ඊසාක්ව මැරුවයින් පස්සෙත් උනත් දෙවියන් වහන්සේට නැවත ඊසාක්ට පණ දෙන්නට පුළුවන් කියන හැඟීම ආබ්‍රහම්ට තියෙන්නට ඇති. ඒ බලාපොරොත්තුව තියෙන්නට ඇති. දෙවියන් වහන්සේ දුන්නු පොරොන්දුව ඉෂ්ට වන්නේමයයි විශ්වාස කරන තැනැත්ති භාග්‍යවන්තයයි කියලා එලිසබෙත් තුමිය මරියතුමිය දැකලා කිව්වේ ඒකයි. ඒ බලාපොරොත්තුව ප්‍රමාණයි. ඒ බලාපොරොත්තුවේ සහතිකය තමයි අද අපිට ලැබුණේ. උත්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය සිට 8 වෙනි වගන්තිය දක්වා වූ කොටස තුළ 3 වෙනි වගන්තිය දක්වා වූ කොටස තුළ අපිට කියනවා ආබ්‍රහම් අදහාගත්ත විශ්වාස කළා කියලා. එනිසා ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ අපි හැම මොහොතකම අපේ බලාපොරොත්තුව දෙවියන් වහන්සේ තුළ තබා ගන්නට ඕන. රෝමවරුන්ගේ ලිපියේ 8 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තිය සිට 25 වෙනි වගන්තිය අපිට මෙහෙම මතක් කරනවා. එපමණක් නොව ආත්මයාණන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාබුල් ඵල ලැබූ අපෙද අපේ කායික මිදීම වන පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුළම සුසුම් ලමු. අප ගැලවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙනය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමටද? එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම් එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු. එනිසා ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ තුළ අපි තියෙන බලාපොරොත්තුව අපිට දේවල් පේන්නේ නැහැ. මේ වෙනකොට ඔබේ ගෙදර ප්‍රශ්නය විසඳිලා නැහැ. ඒක තමයි ඇත්ත. මේ වෙනකොට ඔබේ රෝගය සුව වෙලා නැහැ. ඒක තමයි ඇත්ත. මේ වෙනකොට ඔබේ ප්‍රශ්න ටිකට විසඳුම් ලැබිලා නැහැ. මේ වෙනකොට ඔබේ අරගලය නැවතිලා නැහැ. මේ වෙනකොට ඔබේ අසමාදානය නැති වෙලා නැහැ. මේ වෙනකොට ඔබේ ජීවිතේ ඔබට පේන තෙක් මානකවත් ඔබට ඔබේ ණය ටික ගෙවා ගන්න පේන තෙක් මානකවත් ඔබට මගක් පෑදිලා නැහැ. මේ වෙනකොට මොකුත් නැහැ.
මේ වෙනකොට නෑ. පෙනෙන දේ ගැන විතරක් බලාපොරොත්තුවක් තියාගන්න නම් වචනේ අපිට කියනවා. නේ වැඩක් නෑ. ඒක බලාපොරොත්තුවක් නෙමෙයි. පෙනෙන දේ ගැන අපිට බලාපොරොත්තුවක් තියාගන්න උවමනාවක් නෑ. නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් තියාගන්න. ප්‍රමාතේනේ. We need to have a certain hope. අපිට නොපෙනෙන දේ ගැන. හැබැයි ඒ බලාපොරොත්තුව දෙවියන් වහන්සේ තුළ අපි තබා ගන්නකොට ඒක අපි ඉෂ්ට වෙනවාමයි කියලා අපි විශ්වාස කරමු. ස්වාමින් වහන්සේ අද ඔබටයි මටයි කියනවා. ප්‍රමාතේනේ උන්වහන්සේගේ ආදරය තුළ මං ගාවට ආවා එක බෞද්ධ පවුලක්. ඒ දරුවට අවුරුදු 21යි යාගේ දුවට 24යි දැන්. ඒ දුවට ඒගොල්ලෝ මං ගාවට මීට අවුරුද්දකට කලින් ආවා. ඒ අවුරුද්දකට කලින් එනකොට මේ දරුවාගේ කකුල් දෙක පොඩ්ඩක් පන නෑ, නිකන් ඇවිදින්න අමාරුයි, පොඩ්ඩක් වැටෙන්න යනවා, හරියට බැලන්ස් නෑ. ඉතින් වෛද්‍යවරු සියලුම පරීක්ෂණ කරලා කියනවා ස්නායු වල ප්‍රශ්නයක් තියෙන්නේ, හරියට සංඥාවන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ඒ නිසා බෑ කියලා. දැන් මීට අවුරුද්දකට කලින් තමයි ඒගොල්ලෝ ආවේ. ඊට පස්සේ ඉතින් අපි යාඥා කළා. මම යාඥා කරලා කිව්වා කල් බෞද්ධ ඒගොල්ලන්ට යාඥා කරන්න බෑනේ. නමුත් මම ඒගොල්ලන්ට කිව්වා විශ්වාස කරන්න, අදහන්න. ස්වාමින් වහන්සේ ඔගොල්ලන්ගේ විශ්වාසය තුළ, ඔගොල්ලන්ගේ බලාපොරොත්තුව තුළ ඒ බලාපොරොත්තුවට සහතිකයක් දෙයි කියලා. ඒ නිසා ඔයාලගේ දුව ඇවිදී. හැබැයි ඉක්මනින් සුව වෙන්නේ නැහැ. ඉක්මන් ප්‍රතිඵල හොයාගෙන තැන් තැන් වල දුවන්න එපා. මොකද ඒගොල්ලෝ බෞද්ධ නිසා ශාන්ති කර්ම, සෙත් කර්ම, අරවා මේවා ඒ වගේම ගොඩාක් දේවල් වලට ඒගොල්ලෝ යනවා. වේදකම, හෙදකම දෙකම එකට එකතු කරලා ඒගොල්ලෝ කරනවා. ඒ වගේම මේ දේවාල වලට ගිහිල්ලා ඒගොල්ලෝ ශාන්ති කර්ම, සෙත් කර්ම කරනවා. ඉතින් ඒ නිසා අපි දකිනවා මේගොල්ලන්ට ටිකක් අර එක තැනක රැඳිලා ඉන්න, එක තැනක ඇදහිල්ලක් බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි. ඉතින් මම ඒගොල්ලන්ට එහෙම කිව්වා මේක එක තැනකට එන්න, එක බලාපොරොත්තුවක යන්න. හැබැයි ඉක්මනට සුව වෙන්නේ නැහැ. අඩුම ගානේ අවුරුද්දක් එකමාරක්වත් යයි කියලා. මං මීට අවුරුද්දකට කලින් තමයි ඒගොල්ලන්ට කිව්වේ. ඒගොල්ලෝ ගොඩාක් තැන් වලට ගිහිල්ලා හරියටම සති 3කට සති 2කට කලින් ඒගොල්ලෝ ආය ආවා. ඒ හිටිය වගේමයි දරුවා. කිසිම වෙනසක් නැහැ. ඒ අම්මා අඬනවා. ඒ අම්මා කියනවා යන්න පුළුවන් හැම තැනටම ගියා. කරන්න පුළුවන් හැම වෙදකමක්ම කෙරුවා. අල්ලන්න පුළුවන් හැම දොස්තරලවම ඇල්ලුවා. ෆාදර්, මගේ දුවට තාමත් ඇවිදින්න බෑ. එදා ෆාදර් ගාවට ගේනකොට හිටිය දුවමයි. එතකොට තමයි මට මතක් වුණේ ෆාදර් කිව්වයි කියලා. මේක ඉක්මනටම හොඳ වෙන්නේ නැහැ. අඩුම ගානේ අවුරුද්දක්වත් එකමාරක්වත් යයි කියලා. ඊට පස්සේ ආපහු ෆාදර් ගාවට එන්න ඕනයි කියලා හිතුණා. මොකද සුවයක් නැතිම නිසා. ප්‍රමාන්තිනි, ඒ අම්මා, ඒ තාත්තා, ඒ දරුවා තියාගෙන ඇස්වල කඳුළු පුරවගෙන ඉල්ලනවා දැන් සුවය. මම ඒගොල්ලන්ට කිව්වා විශ්වාස කරන්න. දැන් ඔයගොල්ලෝ එන්නේ විශ්වාසයෙන්, ඇදහිල්ලෙන්. දැන් ඔයගොල්ලෝ හැම තැනටම ගියානේ. හරියටම තව මාස 6යි. ඒ මාස 6යි ඔයාගේ දරුවා සුව වෙයි. විශ්වාසයෙන් ඉන්න, ඇදහිල්ලෙන් ඉන්න. අපි ආඥා කරමු කියලා. දැන් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ස්ථිරයි. මාස 6යි. මාස 6ක් යනකොට ඒ දරුවා සුව වෙයි කියලා කිව්වා. සති 2කට කලින් තමයි ඒ අම්මා මං ගාවට ආවේ. ඊයේ ඒ අම්මා මට කතා කරලා කියනවා ෆාදර්, සති 2යි ප්‍රතිඵල හොඳයි. මගේ දුවට ඉස්සරට වඩා ඇවිදින්න පුළුවන්. මම ඒගොල්ලන්ව මම දන්න කියන පුද්ගලයෙක් ගාවට වෙද මහත්තයෙක් ගාවටත් යවුවා. එතකොට දැන් ටිකක් හොඳයි. වෙනසක් දකින්නවා. බලාපොරොත්තුවක් තියෙනවා. ජීවිතේ මේ මම ඒගොල්ලන්ට පුංචි පොතක් දුන්නා, යාඥා පොතක්. එතකොට ඒ තුල යම් බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව ස්ථිර වෙන්නේ ස්වාමීන් වහන්සේ තුල. මම දන්නවා ඒක හොඳ වෙයි කියලා ප්‍රමාදේ.
එනිසා ස්වාමින් වහන්සේගේ ආදරයත් එක්ක අපි එකතු වෙන මේ ලස්සන සුවිශේෂී වූ මොහොතේදී අපි ස්වාමින් වහන්සේත් එක්ක ඒ බලාපොරොත්තුවම තියාගමු. අද අපේ ප්‍රශ්නය අරගෙන යමු. අද අපේ ගැටලුව අපි අරගෙන යමු. උන්වහන්සේගේ ආදරයත් එක්ක අපි ශක්තිමත් වෙමු. අපි බලවත් වෙමු. ප්‍රේමවන්තයනි, මේ වෙලාවේදී අපි යාඥා කරන්නට යනවා. අද අපේ ජීවිත ස්පර්ශ කරන්නට යනවා. රෝමවරුන්ගේ ලිපියේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි වගන්තිවල අපිට මෙහෙම කියනවා. අප ඇදහිල්ලෙන් දමටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේ හා සමග අපට සමාදානය ඇත. තවද ඇදහිල්ලෙන් අපට ලැබී ඇති මේ දේව වරප්‍රසාදයට පිවිසෙන මග අපට සලසා දුන්නේ උන්වහන්සේය. ඒ නිසා අපට හිමිවන්නට යන දේව මහිමේ බලාපොරොත්තුව ගැන අපි අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු. එනිසා අපි ප්‍රීති වෙන්නට ඕන. මොකටද? අපි ස්වාමින් වහන්සේ තුල තබනා වූ බලාපොරොත්තුව උන්වහන්සේම අපිට ඉෂ්ට සිද්ධ කරලා දෙන්නට යන නිසා ඒ බලාපොරොත්තුව අපි අත් නොහැර, ඒ බලාපොරොත්තුව අපි හැල්ලු නොකර, ඒ බලාපොරොත්තුව අපි නැංගුරමක් වගේ නැංගුරම නැමැති ඒ බලාපොරොත්තුව ස්වාමින් වහන්සේ නැමැති ඒ මහා පර්වතය මත අපි රඳවකම ප්‍රේමවන්තයනි. ඒ රඳව ගන්නකොට ඔබට මට සුවය ලැබෙයි. ඔබට මට සැනසීම ලැබෙයි. ඔබගේ මගේ ප්‍රශ්නයට අස්වැසිල්ලක් ලැබෙයි. ඔබගේ මගේ අරගලය හැල්ලු වෙයි. ඔබගේ මගේ බර සැහැල්ලු වෙයි. එනිසා අපි මේ වෙලාවේදී ස්වාමින් වහන්සේට කියමු. ප්‍රීති වෙමු. ස්තුති කරමු. ප්‍රශංසා කරමු ස්වාමින් වහන්සේට මේ වෙලාවේදී. මොකද ස්වාමිනිය වහන්සේ තමයි අපගේ එකම බලාපොරොත්තුව. වහන්සේ තමයි අපේ එකම ශක්තිය. වහන්සේ තමයි අපේ එකම බලය. ඒ නිසා මේ වෙලාවේදී ඔබට දැනෙන ඔබේ සෝතැවුල්, මේ වෙලාවේදී ඔබට දැනෙන්නා වූ ඔබේ දුම්නස්, මේ වෙලාවේදී ඔබට ඇතිවෙන්නා වූ ඔබේ ජීවිතයේ දුක් කරදර, මේ වෙලාවේදී ඔබට ලිහා ගන්නට බැරි ඔබේ ප්‍රශ්න, ඔබේ සුව වෙන්නේ නැති රෝගයන් ස්වාමින් වහන්සේ තුල තබන්න. මේ මහා පර්වතය මත තබන්න. උන්වහන්සේ මත අපි මේ නැංගුරම තද කරලා අල්ල ගන්න විදියට දාගම ප්‍රමාන්තෙනි මේ වෙලාවේදී. උන්වහන්සේ ආරම්භ කරයි ඒ සුවය අපේ ජීවිතේ. උන්වහන්සේ ආරම්භ කරයි ඒ බලය ක්‍රියාත්මක වෙන්නට අපේ ජීවිතේ. අවුරුදු 10ක් දරුව නැතුව හිටපු ඉවලක් අපි මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ අපි හම්බෙන්න ඇවිල්ලා මාව හම්බෙන්න ඇවිල්ලා අපි යාඥා කරලා ඒගොල්ලන්ට මීට හරියටම වසරකට කලින් පළවෙනි දරුවා ලැබුණා. අවුරුදු 10ක් දරුවෝ නැහැ. IUI කළා. ඒගොල්ලෝ ඒවත් කළා. ඒත් දරුවෝ නැහැ. නමුත් ස්වාමින් වහන්සේ තුල මම ඔවුන්ට දුන්නා වූ බලාපොරොත්තුව තුල හරියටම මීට වසරකට කලින් ඔවුන්ට දරුවෙක් ලැබුණා. හරියටම සති දෙකකට කලින් ඔවුන්ට දෙවෙනි දරුවක් ලැබුණා. දෙවියන් වහන්සේ තුල තියෙන බලාපොරොත්තුව උන්වහන්සේ දූත පුරවලා අපිට දෙනවා. එනිසා අපි ස්වාමින් වහන්සේට කියමු උන්වහන්සේගේ ආදරය තුල ශක්තිය, බලය අපව මෙහෙවන්නට කියලා. අපේ ජීවිතේ බලාපොරොත්තුව කවදාවත් නැති වෙන්නේ නැහැ. Have all your hopes. ජාකබ් තුමා බොහොම ලස්සනට අපිට කියනවා the hope that you keep in the Lord will never be put to shame. ඔබ ස්වාමීන් වහන්සේ තුළ තියෙන බලාපොරොත්තු කිසි දවසක ලැජ්ජාවට පත්වන්නේ නැහැ කියලා. එනිසා ප්‍රේමවන්තයනි අපි මේ වෙලාවෙදී කියමු ස්වාමීන් වහන්සේට. අපි ස්තුති කරමු, ප්‍රශංසා කරමු. මේ වෙලාවේදී ඔබ ඔබේ ජීවිතේ ඔබට විසඳන්න බැරි, ඔබට පිළිතුරක් නැති, ඔබට සුවයක් නැති, ඔබව තලන, පෙළන, පීඩා කරන හැම දෙයක්ම ප්‍රීතියෙන් දෙන්න. සතුටින් දෙන්න ස්වාමීන් වහන්සේට. ප්‍රශංසාත්මකව දෙන්න උන්වහන්සේට. එනිසා අපි දෙමු ස්තුතියි කියලා. සෝදමු නිවාදමාමගේ පවින් මොදා සදා
සිතට සතුට දෙන් ඔබයි ජේසුස් අපි ඔක්කොම සෝදහුල් විවාදමාමගේ පවින් මුදා සදා සිතට සතුට දෙන් ඔබයි ජේසුස් ප්‍රවාතේනි අපි බලාපොරොත්තුව සතුටින් දෙම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ තුළ අපි සතුටින් ප්‍රීතියෙන් තියාගමු. ප්‍රශ්න ටික අමතක කරන්න. ජේසුට අපි දුන්නයින් පස්සේ ඒ ප්‍රශ්නය ගැන හිත ඉන්න එපා. ජේසුට අපේ රෝගය දුන්නයින් පස්සේ ඒක ගැන හිත ඉන්න එපා. ඒක විසඳන්නේ කොහොමද කියලා හිත ඉන්න එපා. ස්වාමීන් වහන්සේකට මාර්ගයක් හදයි. උන්වහන්සේ අපිට මගක් දෙයි. ආබ්‍රහම්තුමාට දුන්නු පොරොන්දුව ස්වාමීන් වහන්සේ ඒ වගේම රැක්කා. මරියාවන්ට දුන්නු පොරොන්දුව ස්වාමීන් වහන්සේ වගේම රැක්කා. ප්‍රමාතේනි අපි හැම තිස්සෙම දකිනවා දෙවියන් වහන්සේගේ පොරොන්දු කවදාවත් බොරු වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ තුළ අපි තියෙන බලාපොරොත්තු නිර්ර්ථක නැහැ. ඒ නිසා අපි කියමු බලාපොරොත්තුවක් තබාගෙන අපි ඔබ වහන්සේව සොයාගෙන එනවා. ඔබ වහන්සේ වෙතට අපේ දැස් යොමු කරලා අපි බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ තමයි අපේ එකම බලාපොරොත්තුව. අපේ ජීවිතේ එකම සැනසීම. ප්‍රවාදේනික මතකයි මම නුවානකට ගිය අවස්ථාවක මම කියනවා ඒ අම්මට මේ සමාවෙන්න මේ මුළු සෙනගටම මේ සමේ මට මතක නැහැ කොහෙද කියලා දේශනා කරන්නට ගිය එක්තරා ස්ථානයක ගොඩාක් තැන්වල මිනිස්සු ඇවිල්ලා කතා කරන නිසා මේ ළඟදී නෙමෙයි. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ ආදරයත් එක්ක අපි මේ වෙලාවේදී එකතු වෙද්දී මට ඒක මතක් වුණා. මං කිව්වා මේ නුවානේ ඔයගොල්ලෝ බාරයක් හැටියට ඔප්පු කරන්න. බලාපොරොත්තුවක් තියාගෙන. අපි බාර වෙනවනේ. නිකරුණේ බාර වෙන්න එපා. ස්වාමීන් වහන්සේට බාරයක් හැටියට මේ නුවානේ ඔප්පු කරන්න. ඔබේ ජීවිතේ මොකක් හරි ඔබට තියෙන දෙයක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙන දෙයක් ගැන ඔයගොල්ලෝ ඔප්පු කරන්න ස්වාමීන් වහන්සේට කියලා. මංගා මේ නුවානේ දවස් 7 ඉවර වෙනකොට ඔයගොල්ලෝ අවංකවම එක හෘදයෙන් ඔයගොල්ලෝ ස්වාමීන් වහන්සේ තුල බලාපොරොත්තුවෙන් එක දීලා ආයේ ඒ ගැන නොහිත කටයුතු කරනවා නම් ඔබට ඒ දේ ලැබෙයි කියලා. ප්‍රේමවන්තයනි සිකුරාදා නුවාන ඉවරයි. මං සෙනසුරාදා උදේ පිටත් වෙන්නට යනවා. මොරවයිකගේ පිටත් වෙන්නට එළියට බහිනකොට එක අම්මා කෙනෙක් එනවා. අනේ ෆාදර් යන්නද යන්නේ? ෆාදර්ව හම්බෙන්න මමයි ආවේ කියලා. මම වෙයි කියම්මේ. මේ මංගල්‍ය තමයි මගේ ජීවිතයේ මං සමරන මංගල්‍ය වලින් ඇත්තටම මේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාද අත්දකපු මංගල්‍ය ෆාදර්. මම වෙයි. මේම කියන්නේ. ෆාදර් අපිට කිව්වනේ මේක බාරයක් හැටියට ඔප්පු කරන්නට කියලා. මම බාරයක් හැටියට ඔප්පු කළේ මගේ පුතාව ජේසුට. බාරයක් හැටියට මම බලාපොරොත්තුවක් එක්ක මන් දුන්නේ මගේ පුතාව. ඒ අම්මා කියනවා ෆාදර් මගේ පුතා මගෙන් වෙන් වෙලා ගිහලා දැන් අවුරුදු 6ක්. එයාට වඩා බොහොම වැඩිමල් කාන්තාවක් එක්ක විවාහ වුණේ. මගේ පුතාට අවුරුදු 19යි. විවාහ වෙච්ච කාන්තාවට අවුරුදු 32යි. එයාට ළමයි 3 දෙනෙක් හිටියා. එයාගේ මහත්තයා බේබදෙක් කියලා එයා අතහැරලා දාලා ඇවිල්ලා හිටියේ. එච්චර හොඳ චරිතයක් තිබුණු කාන්තාවක් නෙමෙයි. නමුත් මේ කොල්ලා ගිහිල්ලා කරගැහුවා. කසාද බැන්දද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. අපි හිතුවේ නැහැ අපේ දරුවා හැම වෙයි කියලා. හැමදාම අඬ ගැහුවා. හැමදාම කෝල් කළා. නමුත් කවදාවත් ප්‍රතිචාරයක් අපිට දැක්ුවේ නැහැ. මේ ඔක්කොම කතා කරන ඒවල් අනම්මනම් ඔක්කොම පැත්තකට දාලා මං ජේසුට මගේ දරුවව බාර දීලා මේ නුවානය මං බාරයක් හැටියට ඔප්පු කරුවා. ෆාදර් අද උදේ පාන්දර 5යි මගේ පුතා බෑග් එක අරගෙන ඇවිල්ලා පුටුව උඩ දාලා මට කියනවා අමේ මං ආයේ කවදාවත් යන්නේ නැහැ. මං ඕගොල්ලොත් එක්ක ඉන්නවා කියලා. ඒ තරම් මට සතුටක් නෑ ෆාදර්. අවුරුදු 6කට පස්සේ අපි කවදාවත් හිතුවේ නෑ අපේ පුතාව අපිට ලැබෙයි කියලා. අවුරුදු 6කට පස්සේ මගේ පුතා ආයේ මං ගාවට ආවා. ඒන් අපායෙන් ජේසු මගේ පුතාව අරගෙන ආවා. මගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා ෆාදර්. ප්‍රමෝදෙනි සමහර වෙලාවට අපි දන්නේ නැති ගොඩාක් දේවල් ස්වාමීන් වහන්සේ අපිට නොදැනුවත්වම කාලයක් අරන් කරනවා. It takes time. සමහර වෙලාවට පොඩි වෙලාවක් යන්න පුළුවන්. එනිසා ප්‍රේමවන්තයනි
අපි ස්වාමින් වහන්සේට කියමු. බලාපොරොත්තුවක් තබාගෙන අපි එනවා ස්වාමීනි වහන්සේ ළඟට. ඒ බලාපොරොත්තුව ජේසුට දෙන්න. ජේසු තුළ ජේසු නැමැති පර්වතයට ඒ ඔබේ නැංගුරම තද කරලා හයි කරලා තියාගන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි කියමු ස්තුතියි ස්වාමීනි. බලාපොරොත්තුවක් තබා සිටේ සොයායිමි ආදරේ ඔබේ යොමානෙනි ආදරේ ආවෙනේ ඔසවනු ඔදින් දෙදින් මගේ දිවි නිවාදමාවහි පවින් මුදාසලා සිතට සතුටෙන් ඔබයි ජේසුනි සෝදවල් නිවාදමාවහි පවින් මුදාසලා සිතට සතුටෙන් ඔබයි ජේසුනි. අපේ ජීවිතේ හැම මොහොතකම අපි ස්වාමීන් වහන්සේට ලං වෙන හැම මොහොතකම උන්වහන්සේට අපි උන්වහන්සේ වෙත දෙන හැම මොහොතකම උන්වහන්සේගේ ආදරය අපි වෙත යොමු වෙන අප්‍රමාදයෙන්. ඒ තරම් උන්වහන්සේ කාරුණිකයි. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ වෙහෙස වෙන බර උසුලන දරණී මා වෙතට එන්න කියලා. එහෙම බලාපොරොත්තුවක් එක්කයි උන්වහන්සේ අපිට එන්න කියලා කිව්වේ. ඒ නිසා ඒ බලාපොරොත්තුව අපේ ජීවිතේ තියාගන්නකොට අපිට කවදාවත් වරදින්නේ නැහැ ප්‍රේමාන්තේ. නමුත් මොකක් හරි හේතුන් නිසා අපිව ඒ බලාපොරොත්තුවෙන් පැත්තකට අදිනවා. අපේ ඒ නැංගුරම අපි ගොඩාක් වෙලාවට කඩාගෙන යන වැඩවල් වලට ලිහල යන ගැටවල් වලට ගැඹුරක් නැති පොළොවකට හයි කරගන්නවා ප්‍රේමාන්තේ. අපි හිතනවා ඉක්මනින්ම බදාගත්තම එතන තමයි විසඳුම කියලා. නමුත් අපි දන්නේ නැහැ. සමහර වෙලාවට අපිව ඇදගෙන ගිහිල්ලා බොරු බලාපොරොත්තු පෙන්නලා අපිව විනාශ කරලා දානවා. ප්‍රමාතිනේ මේ ලෝකේ අපිට කිසිම කොන්දේසියක් නැතුව ආදරය කරන එකම කෙනා ජේසු විතරමයි. එනිසා අපි ජේසුට කියමු ස්වාමීනි ඔබ වහන්සේගේ ආදරය තුළ අපි මෙහෙවන්න කියලා. ප්‍රේමවන්තනි ස්වාමීන් වහන්සේගේ ආදරයත් එක්ක උන්වහන්සේගේ බලයත් එක්ක අපි ශක්තිමත් වෙන මේ වෙලාවේදී උන්වහන්සේගේ අනන්ත වූ දයා කරුණාව ඉල්ලලා අපි ආඥා කරමු. ජීවමාන ජේසුට අපි කියමු මේ වෙලාවේදී මොහොතක් අරගෙන කියන්න. ඔබ ඉන්න තැන ඉඳලා කියන්න. ඔබ ජේසු දිහා බලාගෙන කියන්න. ජේසු දිහා බලන්න. ජේසු දිහා බලාගෙන කියන්න. උන්වහන්සේගේ ආදරයට උන්වහන්සේගේ මෙහෙයවීමට ඒ සිසිල් භූමිය දිහා බලන්න. මේ වෙලාවේදී ජීවමානව ස්වාමීන් වහන්සේ ඔබට පේනවා. ඒ නිසා ඔබ කියන්න මේ වෙලාවේදී ජේසුනි ඔබ වහන්සේ තමයි අපේ එකම බලාපොරොත්තුව. ඔබ වහන්සේ විතරමයි අපේ එකම බලාපොරොත්තුව. අපේ ජීවිත ප්‍රශ්නයට අරගලයට අපේ රෝගයට සුවයක් සැනසීමක් පිහිටක් ආශිර්වාදයක් දෙන්න පුළුවන් නම් ජේසුනි ඔබ විතරමයි. මේ වෙලාවේදී ඔබ සුවපත් වෙයි. ආදරෙන් ඔබ දෙන්න. මේ වෙලාවේදී ප්‍රීතියෙන් ඔබ දෙන්න. ඔබේ ජීවිතයේ හැම වේදනාවක්ම මේ වෙලාවේදී දෙන්න. ඔබේ ජීවිතයේ ස්වාමීනි වහන්සේගේ ආදරයත් එක්ක මේ වෙලාවේදී ඔබ උන්වහන්සේට සම්පූර්ණයෙන්ම ඔබ දෙන්න. ඔබේ ගෙදර තියෙන ප්‍රශ්නය මේ වෙලාවේදී දෙන්න. සතුටින් දෙන්න ප්‍රේමවන්තනි. අඩාල නෙවෙයි. මේ වෙලාවේදී ජීවමාන ස්වාමීන් වහන්සේ ඔබේ බලාපොරොත්තුව එදා ආබ්‍රාම්ට දුන්න පොරොන්දුව වගේ ස්ථීර කරන්නට යනවා. ඔබේ බලාපොරොත්තුව යථාර්ථයක් කරන්නට යනවා. එනිසා ඔබ දෙන්න. He's going to make your hope a reality. එනිසා ඔබේ ජීවිතයේ මේ ඔබේ බලාපොරොත්තුව ඔබ දකින්න නැති ඔබේ විසඳුම ඔබ දකින්න නැති ඔබේ සුවය ඔබ දකින්න නැති ඔබේ සැනසීම ඔබ දකින්න නැති ඔබේ සාමය ඔබ දෙන්නට යනවා. අදත් එක මට
කාන්තාවක් විවාහක කාන්තාවක් කතා කළා. මීට මාස 9කට කලින් මං ගාවට ආපු කාන්තාවක්. අද ඒගොල්ලෝ එයා හරි සතුටින් කතා කළා. මහත්යාගේ අනියම් සම්බන්ධතාවයක්. ඒකෙන් කඩා ගන්නම බෑ. අවුරුදු 4ක් තිස්සේ ඒ මහත්තයා වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ගොඩාක් දේවල් එයා ගෙදරට දෙන්න ඕන දේවල් ඔක්කොම ඒ අනියම් බිරිඳ පෙම්වතියට දෙනවා. මොකුත් කරගන්න බෑ. මාස 9කට කලින් මං ගාවට ආවා. අඩාගෙන වැළපිලා. ෆාදර් කොහොම හරි මගේ මහත්තයව බේරලා දෙන්න කියලා. ඒ මහත්තයාගේ ෆොටෝ එක මම අරගෙන යාඥා කරලා මම කිව්වා මේ ෆොටෝ එක ගිහිල්ලා සිරුවන්කෝඩුවේ තියන්න. මම පුංචි පොතක් දුන්නා. ජේසුගේ දිව්‍ය හෘදේ නුවාණය. මගේ අම්මට ඒ පොත අතන දීලා කිව්වා එක දිගට මාස 9ක් හැම සිකුරාදම කඩන්න නැතුව වරද්දන්න නැතුව මාස 9ක් ඔයා මේක කරන්න. මේ මාස 9 ඇතුළත හැබැයි ඔයාට අද හෙට එකපාරට නේ කියපු ගමන් ඔයාගේ මහත්තයා ඔයා ළඟට එන්නේ නැහැ. මාස 9ක් ඔයා මේක බලාපොරොත්තුවකින් යුතුව මේ නුවානේ කරන්න කියලා. මාස 9 අද සපිරෙනවා. අද තමයි අම්මට කෝල් කළේ. ෆාදර් මාව මතක නැතුව ඇති. මම ෆාදර් ගාවට ආවා. ෆාදර් මාස 9ක් මම මේ නුවානේ කරන්න කිව්වා. ෆාදර් ඒ මාස 9 එදා ආපු දවස ඊළඟ සිකුරාදා මං කරපුවාම මේ එන සිකුරාදාට මං කරපුවාම මාස 9 සපිරෙනවා. ඒ වුණාට ෆාදර් ළඟට ඇවිල්ලා අදට මට මාස 9ක්. ෆාදර් මේ මාස 9න් එක දවසක්වත් මං ජේසු ඉදිරියේ හැම සිකුරාදාම දනින් වැටුණා. ජේසුගේ දිව්‍ය හෘදය ඉදිරියේ මගේ මහත්යව බාර දුන්නා. මගේ මහත්ය දැන් වෙනස් වෙලා. මගේ මහත්තයට රට යන්න අවස්ථාවක් ලැබුණා. දෙවියන් වහන්සේ තමයි ඒක සලසලා දුන්නේ. එයා රට ගියා. දැන් මැසේජ් කරන ඒවා කතා කරන ඒවා දැන් අපිත් එක්කම තමයි මහත්තයා කතා කරන්නේ. ලබන අවුරුද්දේ මහත්තයා ගෙනවා. මම එයාට කිව්වා විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ඉන්න. ඔයාගේ මහත්තයා ආයේ කවදාවත් ඒ සම්බන්ධය ඇති කර පුදුමාකාර සතුටක්, පුදුමාකාර ප්‍රීතියක් මහත්තයාගේ වෙනස ගැන. හැබැයි පොඩ්ඩ ප්‍රමාන්තිනි එකපාරම නෙමෙයි. ස්වාමීන් වහන්සේ තුළ අපි තබන බලාපොරොත්තු කවදාවත් නැති වෙන්නේ නැහැ. So let's have that hope in the Lord and let's pray. අපි ආඥා කරමු. සුදි ස්වාමීන් කියලා. ආදරෙන් ලැබූ ඔබේ ප්‍රසාදයෙන් උදා කළා ඔබේ සොම්නසීබයෙන් පනපුවානෙවුම් මැවිල්ලක් ලෙසින් හැඩ කරේ ඔබයි මගේ දෙවි ජේසුනි. අපි ඔක්කොම කියමු. සුදවුල් නිවදමා මගේ පවින් මුදා සදා සිතට සතුට දෙන් ඔබයි ජේසුනි. සුදවුල් නිවදමා මගේ පවින් මුදා සදා සිතට සතුට දෙන් ඔබයි ජේසුනි. අපි ආයෙ කියමු. සෝතවුල් ස්වාමීන් වහන්සේගේ ආදරයත් එක්ක එකතු වෙලා අපි නැවතත් බලාපොරොත්තුවක් කියමු. ඊට පස්සේ සෝතවුල් කියමු. ස්වාමීන් වහන්සේත් එක්ක උන්වහන්සේගේ ආදරය තුළ අපේ බලාපොරොත්තුව තවත් අපි ශක්තිමත් කරගමු. ප්‍රමාන්තේනි විශ්වාස කරන්න අදහන්න ඔබ තවන බලාපොරොත්තුව කවදාවත් ඔබව ලැජ්ජ කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ වචනය. So have that hope in the Lord and wait patiently upon the Lord. එනිසා ඉවසීමෙන් අපි බලාගෙන ඒ බලාපොරොත්තු අපි තියාගෙන ස්වාමීන් වහන්සේ තුළ අපි ඉල්ලමු. අපි ශක්තිමත් කරන්න කියලා බලවත් කරන්න කියලා. බලාපොරොත්තුවක් තමා සිතේ සොයාමි ආදරේ ඔබේ යොමානෙන ආදරෙන් මාවෙලේ ඔසවනු ඔබෙන් මගේ සුදවුල් නිවදමා මගේ පවින් මුදා සදා
සිතට සතුට දෙන්නේ ඔබයි ජේසුනි සෝදහොල් සදිසා නිවද මාමගේ පවෙන් මුදා සදා සිතට සතුට දෙන්නේ ඔබයි ජේසුනි අපි ස්වාමීන් වහන්සේ තුළ තිබුණේ බලාපොරොත්තුව. උන්වහන්සේගේ ආදරය තුළ අපිට ලැබෙනවාමයි කියලා අපි විශ්වාස කරමු. මේ වෙලාවේදී අපි උන්වහන්සේගේ ඒ ආශිර්වාදය ලබා ගමු ප්‍රේමාන්තේ. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඔබ තුළ මන් තුළ ක්‍රියාත්මක වෙන්නට යනවා. උන්වහන්සේගේ ඒ ගලනා වූ ලේ දහරින් ඔබ මාව උන්වහන්සේ ස්පර්ශ කරන්නට යනවා. ඒ ගලනා වූ ලේ දහරාවෙන් උන්වහන්සේ ඔබ මාව ශක්තිමත් කරන්නට යනවා. සුවපත් කරන්නට යනවා. ඒ නිසා අපි ජේසුස් දිහා බලාගෙන කියමු. අපේ ජීවිත ස්වාමීන් වහන්සේගේ ගලනා වූ ඒ ශුද්ධ රුධිරයෙන් මේ මොහොතේදී ස්පර්ශ වෙනවා. බලාපොරොත්තුවක් තියාගෙන උන්වහන්සේ වෙත නිත්‍යමාගෙන විශ්වාස කරන්න අදහන්න. ජීවමාන ස්වාමීන් වහන්සේගේ කල්වාරියෙන් ගලා ගිය ඒ ශුද්ධ රුධිරයෙන් ඔබව ස්පර්ශ කරන වෙලාව අපි ඔබ ඉදිරියේ මැදහත් වෙන්නට දනින් වැඩි සිටින මේ මොහොතේදී උන්වහන්සේ ඔබව මේ වෙලාවේදී ස්පර්ශ කරනවා. ඔබේ ප්‍රශ්නය උන්වහන්සේ මේ මොහොතේදී අවබෝධ කරගෙන ඔබට විසඳුම් සැලසෙනවා. ඔබේ ගැටලුව උන්වහන්සේ निराකරණය කරනවා. ඔබේ අරගලය උන්වහන්සේ සැහැල්ලු කරනවා. ඔබේ වේදනාව උන්වහන්සේ සහනයක් බවට පත් කරනවා. ඔබේ කඳුලැලි උන්වහන්සේ පිස දමලා ඔබට සිනහ වෙන්නට පුළුවන් වාතාවරණයක් පසුබිමක් උන්වහන්සේ සකසමින් සිටිනවා. ඔබේ පරීක්ෂාවන් වලට හසු නොවෙන්නට ඔබ උන්වහන්සේ ශක්තිමත් කරමින් සිටිනවා. උන්වහන්සේගේ ශුද්ධ රුධිරයෙන් ඔබව ශුද්ධවන්ත කරමින් සිටිනවා. විශ්වාස කරන්න අදහන්න මේ වෙලාවේදී ඔබේ නිවස තුළට උන්වහන්සේගේ රුධිරය ගලාගෙන යන්නට සලස්වන මේ වෙලාවේදී අදහන්න විශ්වාස කරන්න. ඔබේ පවුලේ ඉන්න හැම කෙනෙක් මතම උන්වහන්සේගේ ශුද්ධ රුධිරය ගලාගෙන යන්නට සලස්වන මේ වෙලාවේදී අදහන්න විශ්වාස කරන්න. ස්තුතියි කියලා කියන්න. ප්‍රශංසා වේවා කියලා කියන්න. ස්වාමීන් වහන්සේ
උන්වහන්සේගේ ආදරය තුළ ක්‍රියාත්මක වෙන මේ ශේෂ ඔබ මට ඉනිකරවෙන්නට අඩුවටුන්නවන ඉසදරුවේ සිංහාසනයක වාහිදුවන්නට කුරුසගසේ ඔබ ඇනගැසුවේ ජේසුනේ මගේ ජේසුනේ ආදරේ ඔබට ජේසුනේ මගේ ජේසුනේ ආදරේ ඔබට මං ආදරේ ඔබට මේ වෙලාවේදී අපි ඔබට හැකිනම් ස්වාමින් වහන්සේ අභියස මේ වෙලාවේදී දනින් වැටෙන්න ඔබ ඉල්ලන්න බලාපොරොත්තුවෙන් ඉල්ලන්න බලාපොරොත්තුවෙන් කියන්න ඔබේ ජීවිතයේ ඔබට තියෙන හැම සුසුමක්ම කියන්න ඔබට අවශ්‍ය කරන හැම දෙයක්ම ස්වාමින් වහන්සේට කියන්න බලාපොරොත්තුවෙන් විශ්වාසයෙන් ඇදහිල්ලෙන් කියන්න ඔබේ බලාපොරොත්තුව ස්වාමින් වහන්සේ මත රඳව ගන්න. අය කවදාවත් ගැලවෙන්නේ නැති නැංගුරමක් වගේ ඒ මහා පර්වතය වතුලට වහන්සේ මත තබා ගන්න. ඒ පර්වතය තුල රැඳෙන්නට ශක්තිමත් වෙන්නට බලවත් වෙන්නට තියාගන්න. ඒ නැංගුරම තුල ඔබවන් වහන්සේ ඇදල බැඳලා තබා ගනී. ඔබට සැලෙන් නැති වෙන්නට උන්වහන්සේ ශක්තිය දෙයි බලය දෙයි. උන්වහන්සේ ඔබ සුවපත් කරයි විශ්වාස කරන්න අදහන්න. ස්තුතියි. ඇදහිල්ලෙන් යුතුව ජේසු දිහා බලාගෙන අපි කියමු. ජීවමාන ස්වාමීනි වහන්සේට අපගේ ස්තුතිය අපගේ ප්‍රශංසාව පුද කරනවා වහන්සේට දොත් මුදුන් දී අපි නමස්කාර පූර්වකව වහන්සේට අපගේ වන්දනාව මේ මොහොතේදී පුද කරනවා ජේසුස් අප හැම කෙනෙක්ම මේ මොහොතේදී ආශිර්වාද කරන්න වහන්සේගේ ශුද්ධ රුධිරයෙන් අපව ස්පර්ශ කරන්න වහන්සේගේ සැනසීමෙන් අපව පුරවන්න අපගේ හැම ප්‍රශ්නයකටම හැම අරගලයකටම හැම රෝගයකටම ඔබ විසඳුම ඔබයි කියා ඔබ තුල බලාපොරොත්තුවක් තබා ගන්නට අපව මෙහෙවන්න වහන්සේගේ ආදරය තුල මේ මොහොතේදී අපි ඔබට සමන් දෙන මේ වෙලාවේදී අද මෙහෙයට සමන් දෙන හැම කෙනෙක්වම වහන්සේගේ ආදරයෙන් පුරවන්න මේ වේද සමන් දෙන මේ වචන වලට සමන් දෙන හැම කෙනෙක්ගේම නිවසට වහන්සේගේ ආශිර්වාදය දානය කරන්න ඒ නිවස වහන්සේගේ සාමයෙන් පුරවන්න ඒ නිවස වහන්සේගේ සෞභාග්‍යයෙන් පුරවන්න වහන්සේගේ ශුද්ධ රුධිරය මේ වෙලාවේදී ගලාගෙන එන මේ සුවිශේෂී මොහොතේදී ස්වාමීනි වහන්සේගේ අනන්ත වූ දයා කරුණාවෙන් ඔවුන්ව ශක්තිමත් කරන්න බලවත් කරන්න ඔවුන්ගේ ජීවිත වලට වහන්සේගේ සුවයද ශාන්තියද සැනසීමද ප්‍රීතියද
සතුටද සෞභාග්‍යද ඔබ වහන්සේ දානය කරන්න ස්වාමීනි. ඔවුන්ගේ බලාපොරොත්තු ඔබ වහන්සේ තුළ සැපිරෙන්නට ඔවුන්ගේ බලාපොරොත්තු ඔබ වහන්සේ තුළ ඉෂ්ට සිද්ධ වෙන්නට මේ මොහොතේදී ඔබ වහන්සේ ඔවුන් බලවත් කරන්න. ස්තුතියි ස්වාමීනි. ප්‍රශංසා වේවා. මේ මොහොතේදී ඒ හැම කෙනෙක්වම ඔබ දිහා බලාගෙන ඉන්න හැම කෙනෙක්වම ඔබ වහන්සේගේ බහුල වූ වරප්‍රසාදයෙන් ආශිර්වාදයෙන් පුරවන්න ස්වාමීනි. लीलहरिं विदिना कसपहरिं मामुदवा कुरुसगसिं दिवि पुददुन्नि उगाई जेसुनि उगाई गलना लीलहरिं विदिना कसपहरिं मामुदवा कुरुसगसिं दिवि पुददुन्नि उगाई जेसुनि අපේ ජීවමාන ස්වාමීන් වහන්සේට අපගේ ස්තුතිය අපගේ ප්‍රශංසාව පුද කරමු. උන්වහන්සේ අපිව ශක්තිමත් කරපු නිසා බලවත් කරපු නිසා උන්වහන්සේ අපිට දුන්න මේ බලාපොරොත්තුව අපි ස්ථීරව තියාගමු. උන්වහන්සේගේ වචනය තුළ බලාපොරොත්තුව උන්වහන්සේගේ ආදරය තුළ බලාපොරොත්තුව උන්වහන්සේ අපිට දෙන සුවය තුළ බලාපොරොත්තුව තියාගමු ප්‍රේමවන්තයෝ. ස්තුතියි ස්වාමීනි. අපි ප්‍රශංසා කරමු ස්වාමීන් වහන්සේට. ස්තුතියි ස්වාමීන් වහන්සේට. ප්‍රශංසා වේවා වහන්සේට. වහන්සේගේ නිරන්තර වූ ආදරයට අපිට දුන්නා වූ මේ බලාපොරොත්තුවේ වචනයට වහන්සේට ස්තුතියි. හැම මොහොතකම වහන්සේ අපව ශක්තිමත් කරන දෙවිදානන් නිසා, අපව බලවත් කරන රජිදානන් නිසා, අපව සුව කරන දෙවිදානන් නිසා, අපවට මඟ පෙන්වන යහපත් එඩේරානන් නිසා වහන්සේට ස්තුතියි ස්වාමීනි. වහන්සේගේ නිරන්තර වූ ආදරයට අපට පැසසුම් වේවා, අපට ස්තුති වේවා, අපට ප්‍රශංසා වේවා. හාලෙලූයා, 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 හාලෙලූයා. ස්තුතියි ස්වාමීනි වහන්සේට ප්‍රශංසා වේවා. අපි කියමු. පැසසුම් වේවා, ස්තුති වේවා. ජේසුනි ඔබට නිදි පැසසුම් හිමි වේවා. මහිමය වේවා, ප්‍රශංසා වේවා. ජේසුනි ඔබට නිදි මහිමය හිමි වේවා. ස්තුතියි ස්වාමීනි. වහන්සේගේ ආදරයට අපිව හැම මොහොතකම ශක්තිමත් කරන දෙවිදානන් ඔබයි. අපි හැම මොහොතකම බලවත් කරන දෙවිදානන් ඔබයි. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ අනන්ත වූ දයා කරුණාවට ස්තුතියි කියලා කියමු. අපගේ දයාත් ස්වාමීන් වහන්සේ වෙත ඔස්සවලා කියමු. ස්තුතියි ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. හාලෙලූයා ස්වාමීනි. වහන්සේට මහිමය වේවා. දැන් සදාටමත් අනන්ත කාලෙත් වේවා. හාලෙලූයා ස්වාමීනි. ප්‍රශංසා වේවා. මහිමය වේවා. ගෞරව වේවා ස්වාමීනි. ස්තුතියි වහන්සේට.
ප්‍රශංස වේවා ජේසුනි ඔබට නිතිමයි හිමි වේවා සර්විස් ස්වාමීන් වහන්සේට අපගේ කඳලින් පිරුණු ජීවිතවලට වහන්සේ හැම මොහොතකම වහන්සේගේ ස්වය සැනසීම දෙන නිසා අපගේ රෝගී වූ ජීවිතවලට වහන්සේගේ ශාන්තිය සැනසීම ස්වය වහන්සේ දෙන නිසා අපේ දුර්වල ජීවිත බලවත් කරන නිසා අපගේ බෙලහීන වූ ජීවිත වහන්සේ උසස් කරන නිසා අපගේ පෞකාර වූ ජීවිත වහන්සේ ශුද්ධවන්ත කරන නිසා සර්විස් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේට මහිම වේවා ස්වාමීන් වහන්සේට වහන්සේගේ ආදරයට ස්තුතියි සුසුමින් පිරුණු දිවියට සරණ වන්නට කෙනෙක් නැති විට ජේසුනේ ඔබ මා අසලින් සිට දිවිය සවිය මා හට දුන්නා ජේසුනේ ඔබ මා අසලින් සිට දිවිය සවිය මා හට දුන්නා ජේසුනි ඔබට නිති පසුසුම් හිමි වේවා මහිම වේවා ප්‍රශංස වේවා ජේසුනි ඔබට නිති මහිම හිමි වේවා ජේසුනි ඔබට නිති පසුසුම් හිමි වේවා ජේසුනි ඔබට නිති මහිම හිමි වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අපි නිත්‍ය ස්තුතියට කියලා ගීතිකාව ගායනා කරමු ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ උන්වහන්සේගේ බලාපොරොත්තු වචනයට ඇහුම්කම් දෙන්නට අපි සමග එකතු වුණු ඔබ හැමතෙම ස්වාමීන් වහන්සේගේ බහුල වූ වරප්‍රසාදය ආශිර්වාදය උන්වහන්සේගේ අනන්ත වූ දයා කරුණාව ඔබ සමග නිරන්තරයෙන්ම පවතිවා කියලා වරප්‍රසාදයේ උල්පත කණ්ඩායමින් අපි ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඊටමත් ඉක්මනින් මේ ප්‍රශ්න ටික නැති වූ සැනින් අපි අවම වූ සැනින් අපි ඔබත් හා සමග එකතු වන්නට නැවත වතාවක් පොරොන්දු වෙන අතර ඔබ සැමට දේවාශිර්වාදය පිරි ලස්සනම ලස්සන ජීවිතයකට හිමිකම් කියන්නට දිව්‍යන් වහන්සේ ඔබට ආධාර කරන සේක්වා කියලා අපි ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා. අපත් සමග එකතු ඔබ සියලු දෙනාට ස්තුතියි. ජේසු පිහිටයි. අපි සියලු දෙනාම සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතරාගෙන් ඔබ ගලා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රාගේ ස්ප්‍රිත සාන්තගේ නාමෙන් ආමේන්.